වස්සාන ධර්ම දේශනා අනේ දෙවියනි මට තෙරුවන් වඳින්න හිත දෙන්නේ නැහැ. සිල් රකින්න හිත දෙන්නේ නැහැ. බණ අහන්න හිත දෙන්නේ නැහැ. බණ පොතක් බලන්න බෑ. නිදි කිරා වැටෙනවා. භාවනාවක් කරන්න බෑ. මට ගුණධර්ම දියුණු කරන්න හිත දෙන්නේ නැහැ. අනිත් කෙනෙක් ධර්මයේ හැස්සුනොත් මට ඒක පෙන්වන්න බෑ. ඉතින් මොකද්ද මේ කරුමේ? අනේ දෙවියනි මං අමනුස්ස ප්‍රශ්නකින් දුක් විඳිනවා. යකෙක් හරි ගන්ධබ්බේක් හරි එහෙම නැත්නම් කුම්භාණ්ඩේක් හරි නාගයෙක් හරි මගේ ශරීරයට ආවේශ වෙලා ආරූඪ වෙලා කියලායි මට හිතෙන්නේ. මේ ආවේශ වෙලා ආරූඪ වෙලා කියලා කියන්නේ දත් විලිස්සගෙන කොණ්ඩේ කඩාගෙන නටනවා කියන එක කෑ ගහනවා කියන එක නෙමෙයි. යම් ධර්මයේ හැසිරෙන කෙනෙකුට අපහසුතාවයක් දැනෙනවා නම් යම් අර්ථයක් දැනෙනවා නම් යම් කිසි මොකක් හරි පීඩනයක් අමිහිරියාවක් තියෙනවා නම් ඒකේ ඇතුළාන්ත කතාව අමනුස්සයෙක් වෙන්නත් පුළුවන්. මේ විස්තරයට මේ දේශනාවට අනුව දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු LBD නිලානී දියණිය විසින්. එතුමියගේ අරමුණ වන්නේ මීට වසර 7කට පෙර පරලෝ සැපත් LBD ප්‍රේමසිරි දයාබර පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පතල මහා කරුණාපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගරුතර මහා සංඝ රත්නයෙන් අවසරයි සදැහැති කාරුණික පින්වතුනි, අද ඔබට ඉගෙන ගන්නට ලැබෙන්නේ මෙතෙක් කල් ඔබ විසින් ශ්‍රවණය කරපු ධර්මානුශාසනාවන්ට වඩා වෙනස්ම ආකාරයක සම්බුද්ධ භාෂිතයක්. සම්බුද්ධ භාෂිතයක් කියලා කිව්වට මෙම හෙළිදරව්ව කරන්නේ සතරවරන් දෙවිවරු විසින්. ඒ කාලේ අපගේ භාගතුන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතේ. ගිජුකුළු පව්ව කියලාත් කියනවනේ. ගිජුලිහිණියෙකුගේ හැඩයක් තමයි ගන්නෙ. ඉතින් අදට පවා මේ ගිජුලිහිණි හැඩය ගිජුකුළු පව්ව ඒ සිරසේ ගිජුකුළු පව්ව මුදුනේ අපිට දැක ගන්නට ලැබෙනවා. ඉතින් ඒවා අద్භූත පුදුමාකාර පිහිටීම් රමණීය ප්‍රදේශයක් තමයි අදටත් රජගහ නුවර කියලා කියන්නේ. රජගහ නුවරට ඇතුල් වෙන්නට අදට පවා තියෙන එකම එක ප්‍රධානම දොරටුවයි. වාහල් කඩකින් තමයි ඇතුල් වෙන්නට ඕනේ. ඉතින් බිම්බිසාර රජුරුවන්ගේ රාජධානියනේ රජගහ නුවර කියලා කියන්නේ. භාගතුන් වහන්සේ බුදු වෙලා තුන් බෑ ජටිලයන් দমনය කරලා ඒ අයගේ ශිෂ්‍යයන්වත් দমনය කරලා
රහතන් වහන්සේලා 19ක් සමග මුලින්ම වැඩම කළේ රජගහනුවරට. ඉතින් බිම්බිසාර රජුරුව එහිදී බණ අහලා සෝතාපන්න වුණා. ඊට පස්සේ බිම්බිසාර රජුරුව භාග්‍යවතුන් වහන්සේට පළමු ආරාම පූජාව වන වේළුවනාරාමය බුද්ධ ශාසනයට පූජා කළා. ඉතින් මේ වගේ හරි ඓතිහාසික සිද්ධි බොහෝමයක් සිද්ධ වෙච්ච ප්‍රදේශයක් තමයි රජගහනුවර. රජගහනුවර අයිති 12 මහා ජනපද වලින් මගධයට. ඉතින් මගධාධිපති සේනිය බිම්බිසාර කියලානේ ඒ රජුරවන්න හැඳින්වෙන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට දවසක් මධ්‍යම රාත්‍රියේ සතරවරන් දෙවිවරු පැමිණිලා මේ පුදුම හිතෙන හෙළිදරව්ව කරනවා. මේ දේශනාවේ නම ආටානාටිය සූත්‍රය. ඉතින් ආටානාටිය සූත්‍රයෙන් මෙම ධර්ම කතාව ඔබ වෙත ගෙනීමේදී අද දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ බොහෝ දුර බැහැර ඈත රටක් වන ඊශ්‍රායලයේ පදිංචි ඊශ්‍රායලයේ සේවය කරන LBD නිලානි දියණිය විසින්. ඉතින් අපි එතුමියට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් නිදුකින් නිරෝගීව සුවසේ Tamanගේ රැකී ආරක්ෂා කටයුතු සිදු කරගෙන යාමට මෙම ධර්ම දානමේ කුසලය මහෝපකාරී වේවා කියලා සෙත්පතා ආශිර්වාද කරනවා. සදහවතුනි, භාගතුන් වහන්සේට සතරවරන් දෙවියන් ඇවිල්ලා මේ අద్භූත හෙළිදරව්ව කරලා වන්දනා කොට පිටත් වෙනවා. සතරවරන් දෙවියන් මෙම හෙළිදරව්ව කොට පිටත් වෙලා ඒ ගෙවි ගිය රැය ඇවෑමෙන් උදෑසනම භාගතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතනවා මහණෙනි කියලා. එහි සඳහන සිට අපි මෙම දේශනාවට යොමු වෙමු. අතකෝ භගවා තස්සා රත්තියා අච්චයේන බික්ඛු ආමන්තේසි. ඉමම් භික්ඛවේ රත්තින් චත්තාරෝ මහරජානෝ මහතියාච යක්ඛසේනාය මහතියාච ගන්ධබ්බසේනාය මහතියාච කුම්භණ්ඩසේනාය මහතියාච නාගසේනාය චතුද්දිසං රක්ඛන්ට අපෙත්වා චතුද්දිසං ගුම්බන්ට අපෙත්වා චතුද්දිසං ඕවරණන්ට අපෙත්වා අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කප්පං ගිජ්ජකූටං පබ්බතං ඕභාසෙත්වා යේනාහං තේන උපසංකමි උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු. ඉතින් මෙහි පාලි වාක්‍යය ඉතාමත්ම දීර්ඝයි. ඉතින් මම පුළුවන් තරම් කෙටි කරමින් සිංහල තේරුම විතරක් ඔබ වෙත ගෙනීමට උත්සුක වන්නම්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් භික්ෂු සංඝයා අමතා වදාළසේක. මහණෙනි, මේ ඉකුත් දින රාත්‍රියේ සතරවරන් මහ රජදරුවෝ මහත් වූ යක්ෂ සේනාවක්ද මහත් වූ ගහන්ධර්ව සේනාවක්ද මහත් වූ කුම්භාණ්ඩ සේනාවක්ද මහත් වූ නාග සේනාවක්ද සිව් දිශාවේ රැකවල් කරවා සිව් දිශාවේ මහා බලසෙනග පිහිටුවා සිව් දිශාවේ මනා රැකවරණ පිහිටුවා පෙරයම් රාත්‍රියේ ගෙවුණු කල්හි ඉතා සුන්දර වූ රූප ස්වභාවයෙන් යුක්තව මුළු මහත් ගිජ්ජකූටයම ඒකාලෝක කරගෙන මා කරා පැමිණියාහුය. එසේ පැමිණ මාහට වන්දනා කොට එකත් පස්සහුන්නාහුය. මහණෙනි, සතරවරන් දෙවිවරුන් සමග පැමිණියා වූ ඒ යක්ෂයන්ගෙන් ඇතැම් යක්ෂයෙක් මාහට ආදරයෙන් වන්දනා කොට එකත් පස්සහුන්නාහුය. ඇතැම් යක්ෂයෙක් මා සමග සතුටු වූවාහුය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ කොට එකත් පස්සහුන්නාහුය. ඇතැම් යක්ෂයෙක් මාහට ඇඳිලි බැඳ ප්‍රණාම කොට එකත් පස්සහුන්නාහුය. ඇතැම් යක්ෂයෙක් තම තමන්ගේ නම් ගොත් ප්‍රකාශ කොට එකත් පස්සහුන්නාහුය. ඇතැම් යක්ෂයෙක් නිශ්ශබ්දව එකත් පස්සහුන්නාහුය. මහණෙනි, එකත් පස්සහුන්නා වූ වෙසමුණි මහා දිව්‍ය රාජයා මාහට මෙසේ සැලකලේය. ස්වාමීනි, භාගතුන් වහන්සේ කෙරෙහි අපැහැදී සිටින්නා වූ බලසම්පන්න යක්ෂයෝ සිටින්නාහුය. භාගතුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටින්නා වූ බලසම්පන්න යක්ෂයෝ සිටින්නාහුය. ස්වාමීනි, භාගතුන් වහන්සේ කෙරෙහි අපැහැදී සිටින්නා වූ මධ්‍යම ආනුභාව ඇති යක්ෂයෝද සිටින්නාහුය.
ස්වාමීනි භාගතුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටින්නා වූ මධ්‍යමානුභාව යක්ෂයෝ සිටින්නාහුය. භාගතුන් වහන්සේ ඔබ වහන්සේ කෙරෙහි අපැහැදී සිටින්නා වූ නීච යක්ෂයෝ සිටින්නාහුය. භාගතුන් වහන්සේ ඔබ වහන්සේ කෙරෙහි පැහැදී සිටින්නා වූද නීච යක්ෂයෝ සිටින්නාහුය. ස්වාමීනි ඔය යක්ෂයෝ වනාහි බොහෝ සෙයින්ම භාගතුන් වහන්සේ කෙරෙහි අපැහැදීමෙන් සිටින්නාහුය. එයට හේතුව කුමක්ද? එහෙනම් බලන්න නොපෙනෙන අමනුස්ස ලෝකයේ භාගතුන් වහන්සේට විරුද්ධකාරයෝ තමයි වැඩි. විරුද්ධ අමනුස්සයෝ තමයි වැඩි. ඔය අතර මහා බල සම්පන්න, මධ්‍යම ආනුභාව සම්පන්න නීචයක්ව ඉන්නව භාගතුන් වහන්සේ කෙරෙහි හිත් පහද ගත්ත අය. ඒක කොයි ලෝකෙ ගියත් එහෙමයි. මේ ලෝකෙත් එහෙමයි. නේද? මේ ලෝකෙත් ඉන්නවා මහා බල සම්පන්න පුද්ගලයෝ. කිසිම සද්ධාාවක් නැහැ. මධ්‍යම පාන්තික මිනිස්සු ඉන්නවා. නේද? කිසි සද්ධාාවක් නැහැ. ඒ වගේම දුගී දුප්පත් නේද? එදා වේලා හරි හම්බ කරගන්න මිනිස්සු ඉන්නවා. කිසිම සද්ධාාවක් නැහැ. හරිද? ඔය අතර ඇතැම් උදවිය ඉන්නවා භාගතුන් වහන්සේ කෙරෙහි සද්ධාව තිබෙනවා. ඉතින් යමක් කමක් හොඳට තියෙන මහා බල සම්පන්න මිනිස්සු ඉන්නවා. ව්‍යාපාරිකයෝ වෙන්නට පුළුවන් නේද? ප්‍රභූ පැලැන්තියේ ඇතැම් දුර්ලභ මිනිස්සු වෙන්නට පුළුවන්. හොඳට තෙරුවන් වැඳලා සිල් සමාදන් වෙලා භාවනාවන් පවා කරලා හොඳට මේ අප්‍රකටව ගුණධර්ම දියුණු කරගෙන යන අය ඉන්නවා. මහා ධනවත් අය ඉන්නවා. ඉතින් ඒ වගේ අය හරි අඩුයි. බල සම්පන්න මිනිස්සු ඉන්නවා. මධ්‍යම පාන්තික මිනිස්සුත් ඉන්නවා. ඒ අතරත් ඇතැම් අය ඉන්නවා ඊ타මාත්ම හොඳට මාසිකව දන් දෙමින් ශාසනික පුනරුද්දේට උදව් උපකාර කරමින් ඒ වගේම පන්සිල් අටසිල් සමාදන් වෙමින් ධර්මානුශාසනා ශ්‍රවණය කරමින් ජීවිතයේ මේ ධර්මයේ තුලින් ආලෝකයක් ලබා ගන්නට මෙලව පරලොව දෙලව ජීවිත ලෞකික ලෝකෝත්තර ජීවිත සමබරව ගොඩනගා ගන්නට කැප වෙලා මහන්සි වෙලා කටයුතු කරන මධ්‍යම පාන්තික මිනිස්සු ඉන්නවා. ඔය අතර දුප්පත් අයත් ඉන්නවා. මොන දේ තිබ්බත් හොරකම් කරන්නේ නැහැ. දුරාචාරකයේ දෙන්නේ නැහැ. තේනවද? අමාරුවෙන් ජීවත් වෙනවා. නමුත් ධර්මයේ තුලත් ඉන්නවා. ඉතින් එහෙමයි හරි අඩුයි. අමනුස්ස ලෝකෙත් එහෙමයි. භාගතුන් වහන්සේට දේශනා කරනවා ස්වාමීනි යේ බුයේන කෝපන භන්තේ යක්කා අප්පසන්නායේව භගවතෝ. ස්වාමීනි ගොඩාක් අමනුස්සයෝ ඉන්නේ. භාගතුන් වහන්සේ ගැන අපැහැදී සිටින අමනුෂ්‍යයෝයි. හිතා ගන්න එතකොට. මනුස්ස ලෝකෙටම සමානයි අමනුස්ස ලෝකෙත්. ස්වාමීනි භාගතුන් වහන්සේ ගැන මේ අය අපැහැදීමෙන් ඉන්නේ කුමක් නිසාද? මොකද්ද හේතුව? භාගතුන් වහන්සේ ගැන මෙච්චර කලකිරීමෙන් අපැහැදීමෙන් දුකෙන් ඉන්න. භගවාහි භන්තේ පාණාතිපාතා වේරමණියා ධම්මං දේසේති. අදින්නාදානා වේරමණියා ධම්මං දේසේති. කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති. මුසාවාදා වේරමණියා ධම්මං දේසේති. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණියා ධම්මං දේසේති. භාගතුන් වහන්සේ දේශනා කළොත් දේශනා කරන්නේ සතුන් මැරීමෙන් වැළකීම යහපති. සොරකම් කිරීමෙන් වැළකීම යහපති. කාම මිත්‍යාචාරයෙන් වැළකීම යහපති. බොරු කීමෙන් වැළකීම යහපති. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම යහපති කියලානේ. ඉතින් භාගතුන් වහන්සේ මේ පංචශීලයේ පිළිබඳව හොඳට සිල් රැක ගන්නට කියලා කරුණු කාරණා මේ ලෝකයට පවසනකොට මේ යක්කුන්ට මේක පෙන්වන්න බෑ. එහෙනම් එකක් පැහැදිලි. පන්සිල් කඩන ලෝකේ මුළුමනින්ම අයිති අමනුෂ්‍යයන්ට. මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක්. දැන් මේ බුද්ධ භාෂිතේම තේරුම් කරලා දෙන්නේ ඒකයි. අපි මේ තර්ක විතර්ක උපකල්පන ගේනවට වඩා බුද්ධ දේශනාවෙම මේක මේ හෙළිදරව් කරන එක. ඔබට ඒත්තු ගන්නන එක තමයි මේක වැදගත්ම කාරණේ. මොකද මේ හැම එකක්ම සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගෙන භාගතුන් වහන්සේ විසින් පවසන කාරණා. එතකොට සතරවරන් දෙවරු පවසනවා ස්වාමීනි භන්තේ භාගතුන් වහන්සේ බොහෝ සෙයින්ම දේශනා කරන්නේ නිතර නිතර දේශනා කරන්නේ පන්සිල් ආරක්ෂා කරන්න කියලයි. ඉතින් භාගතුන් වහන්සේ පන්සිල් ආරක්ෂා කරන්න කියලා නිතර දහම් දේශනකොට ස්වාමීනි ඔය යක්ෂයෝ වනාහි බොහෝ සෙයින්ම ප්‍රාණඝාතයෙන් වැළකී නොසිටින්නාහුය. එහෙනම් බලන්න මේ අමනුස්ස ලෝකේ නොපෙනෙන ලෝකේ ප්‍රාණඝාත කරනවා.
අපිට පේනවද? පේන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ හොරකම් කරන්න එපා කියලා. නමුත් ඒගොල්ලන්ගේ නොපෙනෙන ලෝකේ නිතර හොරකම් සිද්ධ වෙනවා. එන අමනුෂ්‍යයොත් හොරකම් කරනවා. ඒගොල්ලන්ගේ ලෝකේ වැරදි කාම සේවනයෙන් වැළකී සිටීම හරි අඩුයි. එහෙනම් නොපෙනෙන ලෝකේ කාමමිත්‍යාචාරයත් බහුලව තියෙනවා. බොරු කීමෙන් වැළකී නොසිටින්නාහුය. එහෙනම් අමනුෂ්‍යයන්ගේ ලෝකේ බොරුවක් තියෙනවා. මත් වීමටත් ප්‍රමාදයටත් හේතු වන්නා වූ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී නොසිටින්නාහුය. එහෙනම් මද්දසාර මත්ද්‍රව්‍ය කියන එකත් නොපෙනෙන ලෝකේ පුදුම විදියට තියෙනවා. දැන් ඒතර හිතෙන්න පුළුවන් කෙනෙකුට කොහොමද අමනුෂ්‍ය ලෝකයේ මිනිස්සු ප්‍රාණඝාතයේ දෙන්නේ, සොරකම් කරන්නේ, කාමයේ වර්ධව හැසිරෙන්නේ, බොරු කියන්නේ, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න කියලා. ඒක ඔබට ඉදිරියට බලා ගන්න පුළුවන් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. එම නිසා ඔවුන් හට මේ ශ්‍රී සද්ධර්මය අප්‍රිය දෙයක්මයි, අමනාප දෙයක්මයි. එහෙනම් කෙනෙකුට ධර්මයේ ගැන අප්‍රියාවක් ඇති වෙනවා නම්, ධර්මයේ කියනකොට, ධර්මයේ ඇහෙනකොට, ධර්මයේ අහනකොට අකමැත්තක්, අමනාපයක් ඇති වෙනවා නම් ඒක ඇතුළාන්ත කතාව තමයි එයාගේ ජීවිතේට අමනුෂ්‍යය අරගෙන සිටිනවා කියන එක. හොඳට තේරුම් ගන්න. තේනවද? තනික්කරම අමනුෂ්‍යයන්ගේ ලෝකය අධර්මයෙන් වැහිච්ච ලෝකයක්. ඔය අතරින් පතර තමයි යම් යම් අමනුෂ්‍යයෝ ඉන්නේ මේ තුනුරුවන් ගැන පැහැදිලා, ශාසනය ගැන පැහැදිලා. ඉතින් ඒ ඇයටත් ශාසනයෙන් යම්කිසි අරුතක් වැටහිලා තමයි එහෙම ඉන්නවා ඇත්තේ. ඇතැම් විට විපාක සිහි වෙලා. ඇතැම් විට ඒ පුණ්‍යානුමෝදනාවකින් සතුරු වෙලා ඒ අය කල්පනා කරනවා ඇති මේ ශාසනය කියන එක කොයිතරම් නේද? මේ බරපතල දෙයක්ද? කොයිතරම් දැවැන්ත ආයතනයක්ද? කොයිතරම් ආනුභාව සම්පන්න උත්තමෙක් බිහි කරපු දෙයක්ද? මේ බුද්ධ ශාසනයත් තුළ අපිට පිළිවෙත් පුරා ගන්නට බැරි වෙච්ච නිසා නේද අපි අමනුෂ්‍ය උනේ කියලා එයයි පසුතැවීමෙන් ශාසනය ගැන පැහැදිලා ඉන්න ඇති. හැබැයි සුළු පිරිසයි. බහුල පිරිසක් යේබොయ్యేන. යේබොయ్యేන කියලා කියන්නේ බොහෝසෙයින්ම භන්තේ යක්ඛා අප්පසන්න. බොහෝසෙයින්ම ස්වාමිනී යක්කු අපහැදිලා ඉන්නවා බුද්ධ ශාසනය ගැන. මේ පන්සිල් ආරක්ෂා කිරීම පිළිබඳව භාගතුන් වහන්සේ බණ කියද්දී මේ අයට මේක අප්‍රියයි කියනවා. මේ අයට මේක කැමති නෑ කියනවා. දැන් බලන්න මේක මනුස්ස ලෝකෙත් මේ ප්‍රශ්නෙම තියෙනවා. පන්සිල් ගැන කිව්වොත් ඇතැම් අයට මේක පෙන්වන්න බෑ, අප්‍රියයි. ඇයි ඒ? එයාගේ ජීවිතවල ඇතුළාන්තයේ ඉන්නේ අමනුෂ්‍යයෝ. එතකොට මෙහි සඳහන් කරනවා ස්වාමිනී භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිදහස් තැන්වල තමයි කල් ගත කරන්නේ. දැන් අපි ගත්තොත් එකල භාගතුන් වහන්සේ වැඩ හිටපු සමාජය තුල ආරණ්‍යවල, දුර ඈත සෙනසුන්වල, ශූන්‍යාගාරවල, හිස් කුටිවල තමයි ස්වාමින් වහන්සේලා බණ භාවනාවෙන් කල් ගත කොට තිබෙන්නේ. අදත් ඉතින් මේ වගේ අවස්ථා අපිට විරලව, දුර්ලභව, සීමිතව තමයි අහන්නට පවා ලැබෙන්නේ, දැක ගන්න ලැබෙනවා. කෙසේ වෙතත් අහන්න ලැබෙන්නේ සීමා සහිතවයි. ඒ කෙසේ වුණත් වර්තමානයේ පවා පන්සල කියලා කියන්නේ නිදහස් සාමකාමී තැනක්, හුදකලා තැනක්, නිතර ජනයා නොගැවසෙන තැනක්. ඒ කියන්නේ මිනිස්සු ඇවිල්ලා කටයුතු කරගෙන යනවා. නිතරම ජනාකීර්ණ නැහැ. රජමහා විහාර ප්‍රධානම පුණ්‍යායතන ඇරණකොට ගමේ පන්සල වුණත් නිතරම ජනයාගෙන් තොරව තමයි තියෙන්නේ. දාන දෙන වෙලාවට දායක වෙන උදේට දවල්ට, අවසර වන්දනා කරන වෙලාවට ආවොත් මිසක් අනිත් වෙලාවට නිදහස්ව සාමකාමීව තියෙන්නේ. නිවසක් වගේ අතිශය කාර්යබහුල තැනක් නෙමෙයි. එතකොට ඒ වගේ නිදහස් පරිසරවල භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හුදකලාවේ ගුණධර්ම වල යෙදෙනකොට, බණ භාවනාවන් කරනකොට භාගතුන් වහන්සේ වදාරන ලද ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අපැහැදී සිටින්නා වූ මහානුභාව සම්පන්න යක්ෂයෝද ඇතැම් විට නිදහස් තැන්වල වාසය කරනවා. එහෙනම් මහානුභාව සම්පන්න යක්ෂයෝ ඉන්නවා කියන කොහෙද? නිදහස් තැන්වල. දැන් ආටානාටි සූත්‍රයට අනුව ගත්තොත් ආරණ්‍යවල, වනලැහැබ්වල නේද? ජනයාගෙන් තොරව හිස් තැන්වල. ඒ වගේ තැන්වල අමනුෂ්‍යයෝ ඉන්නවා කියන බල සම්පන්න අය. එතකොට ඔවුන්ගේ පැහැදීම ඇතිවනු පිණිස ඒ වගේ මහා බල සම්පන්න යක්ෂයන්ගේ, අමනුෂ්‍යයන්ගේ
පැහැදීම ඇතිවනු පිණිස භික්ෂූන් හටත් භික්ෂුණීන් හටත් උපාසකයන් හටත් උපාසිකාවන් හටත් උවදුරු ඇති නොවීම පිණිසද රැකවරණය පිණිසද වෙහෙස ඇති නොවීම පිණිසද පහසු විහරණය පිණිසද භාගතුන් වහන්සේ මේ ආටාටාටිය නම් වූ ආරක්ෂාව ඉගෙන වදාරණ සේක්වා. ස්වාමීනි මේ ආටානාටිය සූත්‍රය භික්ෂුන් වහන්සේලාට කියලා දෙන්නට වටිනවා. දැන් බලන්න සතරවරන් දෙවියන් කරන ඉල්ලීම තමයි භාගතුන් වහන්සේ අනුමත කරන්නේ. ඒ භාගතුන් වහන්සේ අනුමත කරපු කොටස තමයි දැන් මේ මම ඔබට කියලා දෙන්න. මොකද මේ ආටානාටිය සූත්‍රය හරීම දීර්ඝයි. දීර්ඝයි කියලා කියන්නේ එකම දේශනාව මේක කොටස් දෙකකට බෙදිලා තියෙන්නේ. සතරවරන් දෙවිවරු ඇවිල්ලා විශේෂයෙන් වෙසමුණි මහා දෙවියන් ඇවිල්ලා භාගතුන් වහන්සේට මුලින්ම මේක හෙළිදරව් කරනවා. ඊට පස්සේ ඒ සතරවරන් දෙවියන් එදා ඒ රැය ඇවෑමෙන් නික්ම ගියාට පස්සේ භාගතුන් වහන්සේ පසුදා උදෑසන භික්ෂූන්ව දැනුවත් කරන කොටස තමයි මේ ආටානාටි සූත්‍රයේ හැටියට මම ඔබට කියලා දෙන්නේ. එකම දේශනාවේ වෙසමුණි දෙවියන් පවසපු කොටස භාගතුන් වහන්සේ අනුමත කරනවා. ඒ අනුමත කරපු කොටස බුද්ධ දේශනාව බවට පත් වෙනවා. ඒ කොටස තමයි දැන් මම ඔබට මේ විදිහට කියලා දෙන්නේ. භාගතුන් වහන්සේට මේ විදිහට පවසනවා. ඉතින් මේ විදිහට පැවසුවට පස්සේ භික්ෂූන් අමතනවා මහණෙනි. මං වනාහි නිශ්ශබ්දව වැඩ සිටීමෙන් එම ආරාධනාව පිළිගත්තෙමි. එකල්ලි මහණෙනි වෙසමුණි මහා දිව්‍ය රාජයා මාගේ ඒ පිළිගැනීම දැන ඒ වේලාවේදී මේ ආටානාටිය නම් වූ ආරක්ෂාව පවසා සිටියේය. මොකක්ද එහෙනම් ආටානාටිය ආරක්ෂාව කියලා කියන්නේ? එතකොට මේ ආටානාටිය ආරක්ෂාව දේශනා කරන්න හේතුුනේ මොකද්ද? අනේ මේ අහිංසකව ධර්මයේ හැසිරෙන භික්ෂූන් ඉන්නවා. භික්ෂුණීන් ඉන්නවා. උපාසකයන් ඉන්නවා. උපාසිකාවන් ඉන්නවා. එහෙනම් අහිංසකව ධර්මයේ හැසිරෙන පැවිද්දෝ විතරක් නෙමෙයි. නේද? ගිහි ගෙදර ගත කරන අහිංසක නේද? මිනිස්සු ඉන්නවා. අහිංසක මිනිස්සු කියලා කියන්නේ දුප්පත් මිනිස්සු කියන එක නෙමෙයි. ධර්මයට ආවට පස්සේ මිනිස්සු අහිංසක වෙනවා. අහිංසක වෙනවා කියලා කියන්නේ කාටත් හිංසා කරන්න. කාගේවත් පරාජයක් නේද? කාටත් අපරාධයක් වෙනවට. කාටවත් කරදරයක් විපතක් වෙනවට කැමති නැහැ. එහෙම සිතවිලි පවත්වන ඕනම කෙනෙක් අහිංසකයන් බවට පත් වෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් තිබ්බත්. රජේ රස්සාවක් කරත්. පෞද්ගලික ආයතනයක රස්සාවක් කරත්. පිටරටක රස්සාවක් කරත්. කුලී රස්සාවක් කරත් කාටත් විපතක් හිරිහැරයක් අවඩක් වෙනවට අකමැති නම් ඒ හැමදිනාම අවිහිංසක පිරිසක් අහිංසක පිරිසක් බවට පත් වෙනවා. ඒක තේරුම් කළ දෙන එක වටිනවනේ. තමයි අහිංසක කියන වචනේත් එක්කම යෙදෙන්නේ දුප්පත් කියන අදහස. දුප්පත් කෙනකින් අදහස් කරන අහිංසකයි කියන එක නෙමෙයි. එයාට ස්ථිර ආදායම් මාර්ග නැහැ, ආර්ථික වශයෙන් ශක්තිමත් නැහැ කියන එකනේ. ඒතර ආර්ථික වශයෙන් ශක්තිමත් නැති මිනිස්සු කොච්චර නරක නපුරු අපරාධ වැඩ කරනවද? ඒක එතන අහිංසක බවක් නැහැනේ. නේද? හිංසා කර කර අනුන්ට මොනවම හරි නේද? උප්පරවැට්ටි කරමින් විපත් කරමින් ඒ අය තමන්ගේ දවස ගැට ගහ ගන්න බලනවා. එතන අහිංසක කමක් නැහැ. නැති බැරි කමක් තිබ්බට. ඉතින් මේ වගේ කාරණා දැනගෙන ඉන්න එක වටිනවා. දැන් මෙතෙන් සිට භාගතුන් වහන්සේට පවසනවා ස්වාමීනි ආටානාටි ආරක්ෂාව මෙයයි. දැන් මෙතන මුලින්ම සඳහන් කරන්නේ සත්බුදු වන්දනාව. කවුද මේ සත්බුදුවරු කියලා කියන්නේ? මේ ඉක්ුත් කල්ප 100 ඇතුළත ලෝකෙට පහළ වෙලා තියෙන බුදුවරු 7 නමක්. අපේ ගෞතම බුදුරජාන් වහන්සේද සහිතව. කවුද මේ බුදුවරු 7 දෙනා? විපස්සී බුදුරජාණන් වහන්සේ, සිකී බුදුරජාණන් වහන්සේ, වෙස්සබුහු බුදුරජාණන් වහන්සේ, කකුසඳ බුදුරජාණන් වහන්සේ, කෝණාගමන බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ. ඉතින් මෙතෙන්දි කියලා දෙනවා ඒ බුදුරජාණන් වහන්සේලා වඳින ගාථාව. මම එහි පාලි කොටස ඔබට කියන්නම්, ඔබ මේක අනිවාර්යයෙන්ම දිනපතා වන්දනාවට එකතු කරගන්න. විපස්සිස්ස නමත්තු චක්කු මන්තස්ස සිරීමතෝ සිකිස්සපි නමත්තු සබ්බ භූතානු කම්පිනෝ වෙස්ස බුස්ස නමත්තු නහාත කස්ස තපස්සිනෝ නමත්තු කකුසන්ධස්ස මාරසේනා පමද්දිනෝ කෝණාගමනස්ස නමත්තු බ්‍රහම්මනස්ස වුසීමතෝ කස්සපස්ස නමත්තු විප්පමුත්තස්ස සබ්බධි අංගී රසස්ස නමත්තු සක්්‍ය පුත්තස්ස සිරීමතෝ කියලා ඔන්න සත්බුදු වරුන්ට වන්දනා කරන ගාථාවේ මුල් පද පේලි 7.
ඒතර මෙහි අර වන්දනාවකට යොදා ගැනීමේදී යම්කිසි තියෙන්න දෙපෙයි මේකේ යම්කිසි අර රිද්මයක් තියෙන්න දෙපේ සද්ධාව ඇති වෙන රිද්මයක් මගේ රිද්මයට අනුවම ඔබට මේක පවසන්නම් විපස්සිස්ස නමත්තු චක්ඛුමන්තස්ස සිරීමතෝ සිකිස්සපි නමත්තු සබ්බ භූතානුකම්පිනෝ වෙස්ස භුස්ස නමත්තු නහාත කස්ස තපස්සිනෝ නමත්තු කකු සන්ධස්ස මාර සේනා පමද්දිනෝ කෝනාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස වුසීමතෝ කස්සපස්ස නමත්තු විප්පමුත්තස්ස සබ්බධී අංගීරසස්ස නමත්තු සක්කේ පුත්තස්ස සිරීමතෝ. ඉතින් මෙතෙන් සිට තවත් ඒ සත්බුදුවරුන්ගේ ගුණ නාම සහිතව උන්වහන්සේලගේ පොදුවේ ඒ ගුණ ධර්ම ගැන තවත් ගාථා කීපයක් සඳහන් වෙනවා. යෝ ීමන් ධම්ම මදේසි සබ්බ දුක්ඛා පනෝදනං යේ චාපි නිබ්බුතා ලෝකේ යතා භූතං විපස්සිසුං තේ ජනා අපිසුනා මහන්තා විත සහරදා. ඉතින් ඒවයි මම සිංහල තේරුම්ට කියන්නම්. ඒ බුදුවරු ලොව නිවනටම වැඩම කළා. සියලු දේවල් ගැන සැබෑ తත්වය උන්වහන්සේලා විදර්ශනා කළා. ඒ නරෝත්තමයන් වහන්සේලා කවදාවත් කේලම් බසක් පැවසුවේ නැහැ. උන්වහන්සේලා මහානුභාව සම්පන්නයි. සසර බිය නැත්තේමය. දෙවි මිනිසුන් හට හිතසුව සලසන ගෞතම බුදුරජාන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න වනසේක. මහානුභාව සම්පන්න වූ සියලු බියෙන් නිදහස් වූ භාගතුන් වහන්සේට දෙවියනුත් මිනිසුනුත් නමස්කාර කරන්නාහුය. මේ විදිහට සත්බුදුවරුන්ට මුලින්ම වන්දනා කිරීම තමයි සතරවරන් දෙවියන් විසින් අනුමත කරන්නේ. මෙසමුණි දෙවියන් විසින් අනුමත කරන්නේ. එහෙනම් අමනුෂ්‍ය ප්‍රශ්න වලින් අත් මිදෙන්නට මුලින්ම කළ යුත්තේ තිසරණ පන්සලේ පිහිටා සත්බුදුවරුන්ට වැඳ නමස්කාර කරන්නට ඕනේ. මේක ඉතින් හොඳට හඬ නගා මිහිරට සද්ධාව ඇති වෙන විදිහට කියන්නට ඕනේ. අර මම මුලින්ම කිව්වේ විපස්සිස්ස නමත්තු කියලා. එතන ඉඳලා විපස්සිසිකී වෙස්සබු කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන සත්බුදු රජාණන් වහන්සේලාට වන්දනා කරන්නට ඕනේ. ඉතින් මෙතෙන් සිට මේ කතා කරනවා ඒ දිව්‍ය විමානවල විස්තර. ඉගෙන පොඩ්ඩක් දැනගෙන ඉන්න එක වටිනවනේ. මෙහි තියෙනවා යතෝ උග්ගච්ඡති සූර්යෝ ආදිච්චෝ මණ්ඩලී මහා යස්ස චුග්ගච්ඡ මානස්ස සංවරීපි නිරුජ්ජති. මන් දිගටම සිංහල කොටස කියාගෙන යන්නම්. උදාවන යම් තැනකින් ඒ මහා හිරු මණ්ඩල දිලිසෙමින් බබලන මහා මණ්ඩලයක් වන ඒ හිරු නැගෙන විට රැයද පහන් වී යනු ඇත. හිරු උදාවන විට දවසයයි කවුරුත් පවසන්නේ. අන්න ඒ පෙදෙසේ ඊතා ගැඹුරට සරිසේ ගංගා ජලයේ එක් වූ සමුදුරු නමින් ඇති ජල තටාකයේ තිබෙන්නේ. එහෙනම් දෙවියන් මහා සයුර හඳුන්වන්නේ ජල තටාකයක් හැටියටයි. පැතිරුණු ජලයේ ඇති එය මහා සමුදුරු ලෙස මේ අයුරින්ම ඒ දෙය බොහෝ දෙනා දැනගන්නාහුය. ඒ දිසාවට ජනයා පෙරදිගයයි පවසන්නේ. යසස් පිරිවර ඇති ගාන්ධර්වයන්ට අධිපති දසරට්ට නම් ඇති ඒ මහා දෙව් රජතෙමේ ඒ පෙරදිග පෙදෙසේ තමන්ගේ අන පතුරුවන්නේ. දැන් මෙහි තියෙනවා යන් දිසං අභිපාලේති මහරජා යසස්සිසු ගන්ධබ්බානං ආදිපති දසරට්ටෝ ඉති නාමසෝ කියලා. ඉතින් මේ දතරාෂ්ට කියන රජුරෝ නැගෙනහිර පෙදෙසට තමයි කියනවා අන පතුරුවන්නේ. ගාන්ධර්වයන් පෙරටු කොට නැටුමින් හා ගැයුමින් ඒ රජු සතුටු වන්නේ මා විසින් අසන් ලද්දේ එකම නමින් යුතු පුතුන් බොහෝ ගණනක් ඒ දතරාෂ්ට දෙවියන්ට ඉන්නවා කියලයි. 91ක් වූ ඒ දිව්‍ය පුත්‍රයෝ මහා බල සම්පන්න වූ ඉන්ද්‍ර නම ඇත්තාහුය. සූර්ය වංශයේ උපන් බුදුරජාන් වහන්සේව දුටු කල්හි ඒ දේවපුතුන් හැම දිනාම වන්දනා කරන්නාහුය. කොහොමද වන්දනා කරන්නේ? දුර සිටම වන්දනා කරන්නාහුය. මහානුභාව සම්පන්න වූ විශාරද බවට පත් වූ ආජානීය පුරුෂයාණනි වහන්සේට নমස්කාර වේවා. පුරුෂෝත්තමයාණනි වහන්සේට নমස්කාර වේවා කියලා ඒ දෙවියන් හැමදෙනාම භාගතුන් වහන්සේට වන්දනා කරනවා කියලා මෙහි සඳහන් කරනවා. තවදුරටත් වන්දනා කරනවා. කුසලේන සමෙක්කසි යමනුස්සාපිතං වන්දන්ති සුතන්නේතං අභින්නසෝ තස්මා ඒවං වදේමසේ. කුසල් බලයෙන් යුක්තව
එකරුණ දැක වදාළ මැනව අමනුෂ්‍යෝද වහන්සේ හට වන්දනා කරත්මය. දැන් මේ අමනුෂ්‍යයන් සියලු දෙනාටම පණිවිඩයක් දෙනවා සතරවරන් දෙවියන් විසින්. භාගතුන් වහන්සේගෙන පැහැදීම ඇති කරගන්න. භාගතුන් වහන්සේට අමනුෂ්‍යයොත් වන්දනා කරන අය ඉන්නවා. ඒතර අමනුෂ්‍යයන්ටත් මේ පණිවිඩය යනවා. ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විද්‍යාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං. ඔන්න අපිටත් භාගතුන් වහන්සේ වන්දනා කරනකොට මෙන්න මේ වාක්‍ය භාවිතා කරන්න පුළුවන්. මොනෝද ඒ වාක්‍ය? ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විද්‍යාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෞතමං. ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට වන්දනා කළ මැනව. ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට අපි වන්දනා කරමු. විද්‍යාචරණ සම්පන්න වූ බුදුරජාණන් වහන්සේට අපි වන්දනා කරමු කියලා භාගතුන් වහන්සේ පිළිබඳව පොදුවේ හදපිරි ශ්‍රද්ධාවෙන් යුක්තව හැමදෙනාම වන්දනා කරනවා. ඒතර මෙහිම සඳහනක් කරනවා. කේලන් බස් පවසන පිටිමස් කැතයි පවසන. මේ පිටිමස් කනවා කියලා කියන්නේ මේ එකට ඉඳලා කොටෝ තමන්ගේ ලාභ ලෝභ පිණිස අන් අයව වේද බින්න කරනවා කියන එකයි. ඉතින් පිටිපස්සෙන් ඉන්න අය තමයි මේක කරන්නේ. ඉතින් මේකට කියනවා පිටිමස් කෑම කියලා කියනවා. ඒ පිටිමස් කෑම කියලා කියන්නේ මේකට ඉඳලා කේලන් කියලා පිරිස වේද බින්න කරලා කොටවන එකමයි. ඉතින් මේක අමනුෂ්‍ය ලෝකෙත් තියෙනවා. පිසුණු බස් පවසන පිටිමස් කැතයි පවසන ප්‍රාණවද හැම කරන අපුරු ගති පවතින වංචනික සොරු වූ ඒ പ്രേත ජනයා යම් තැනක ගෙන යන්නාහුද මෙයින් දකුණු දිග ඒ පෙදෙස ඇත්තේමය. දකුණු දෙස අනපතුරන කිත් යසස් හැම පැතුරුන දෙව් රජෙක් එහි සිටින්නේමය. බලමුක මේ දකුණු දිසාවේ කවුද අධිපතිකම් කරන්න කියලා. කුම්බණ්ඩානං ආධිපති විරුල් හෝයිති නාමසෝ රමතී නච්ච ගීතේහි කුම්බණ්ඩේහි පුරක්කතෝ. කුම්භාණ්ඩයන්ට අධිපති විරුල්හ නම් ඇති ඒ මහා දෙව් රජතෙමේ කුම්භාණ්ඩයන් පෙරටු කොට නැටුමින් හා ගැයුමින් ඒ රජු සතුටු වන්නේ. එකම නමින් යුතු පුතුන් බොහෝ ගණනක් ඒ දෙවිට ඇත්තාහු යයි මා විසින් අසන ලද්දේ. 91ක් වූ ඒ දිව්‍ය පුත්‍රයෝ මහා බල සම්පන්න වූ ඉන්ද්‍ර නම ඇත්තාහුය. මේවා මේ අය පොදු නමකින් හඳුන්වලා තියෙනවා. දැන් ලාංකිකයෝ හඳුන්වන්නේ අපි මේ දැන් සිංහල අය සිංහලයෝ කියලා නේද? දැන් ද්‍රවිඩ අය දමිලයෝ කියලා හඳුන්වනවා නේද? මුස්ලිම් අය මුසල්මානෝ කියලා හඳුන්වනවානේ. ආන් ඒ වගේ ඒ දිව්‍ය ලෝකවල ඉන්න දෙවියන්වත් ඇතැම් අය පොදු නම් වලින් හඳුන්වලා තියෙනවා. ඉන්ද්‍ර කියන නමින්. ඉන්ද්‍ර කියලා කියනම අධිපති කියන අදහස ඉන්නේ. එතන මෙහි සඳහන් කරනවා සූර්ය වංශයේ උපන් බුදුරජාන් වහන්සේව දුටුව කල්හි ඒ දෙව් පුතුන් දුර සිටව වඳින්නාහුය. කොහොමද වඳින්නේ? දූරතෝව නමස්සන්ති මහන්තම් විතසාරදා මහන්තම් විතසාරදා නමෝතේ පුරිසා ජඤ්ඤ නමෝතේ පුරිසුත්තම. ආජානීය පුරුෂයාණනි ඔබ වහන්සේට নমස්කාර වේවා. පුරුෂෝත්තමයන් ඔබ වහන්සේට নমස්කාර වේවා. කුසල් බලයෙන් යුක්තව එකරුණ දැක වදාළ මැනව අමනුෂ්‍යෝද ඔබ වහන්සේට වන්දනා කරත්මය. අප විසිනේ නිතර අසන ලද්දේය. එනිසා අපි මෙසේ පවසා සිටින්නෙමු. සර්වඥයන් වහන්සේ ගෞතමයන් වහන්සේ අපි හැමදෙනාම ඔබ වහන්සේට වන්දනා කරමු. ගෞතමයන් වහන්සේ අපි හැමදෙනාම ඔබ වහන්සේට වන්දනා කරමු. විද්‍යාචරණ සම්පන්න වූ බුදුරජාන් වහන්සේ අපි හැමදෙනාම ඔබ වහන්සේට වන්දනා කරමු. දැන් බලන්න මේ අමනුෂ්‍ය ප්‍රශ්න වලින් සිවණ පිරිස බේර ගන්නට මේ සතරවරන් දෙවියන් විසින් විශේෂයෙන් විසමුණ දෙවියන් විසින් පවසන මේ ආරක්ෂක පිරිතන මේ තියෙන්නේ. දැන් මේ සඳහන් කරනවා දෙවියනුත් භාගතුන් වහන්සේව දුරතියාම දැකලා වන්දනා කරනවා. කොහොමද වන්දනා කරන්නේ? නමෝතේ පුරිසා ජඤ්ඤ නමෝතේ පුරිසුත්තම. ඔබ වහන්සේට ආජානීය පුරුෂයාණන් ඔබ වහන්සේට নমස්කාර වේවා. පුරුෂෝත්තමයාණන් ඔබ වහන්සේට নমස්කාර වේවා කියලා. ස්වාමීනි අමනුෂ්‍යයොත් ඔබ වහන්සේව වඳිනවා. දැන් බලන්න අර අපැහැදිලා ඉන්න අමනුෂ්‍යයන්ට මේක ඇහුවට පස්සේ පැහැදීම ඇති වෙන්නට හේතු වෙනවා. දැන් මේ අමනුෂ්‍ය ප්‍රශ්නෙන් අත් මිදෙන්න මේ කරුණු කාරණා කියලා දෙන්නේ අපි මේක ඉතා හොඳින් නුවණින් සියුම්ව තේරුම් ගන්නට ඕනේ. ඒතර මෙහි සඳහන් කරනවා බැස යන විට යම් තැනකින් ඒ මහා හිරු මණ්ඩල දිලිසෙමින් බබලන මහා මණ්ඩලයක් වන ඒ හිරු බසින විට දවසද පහව යනු ඇත. ඒ හිරු බැස යන විට රැයයි කවුරුත් කියන්නේ
අන්න ඒ පෙදෙසේ ඊතා ගැඹුරට සරිසී ගංගා ජලයේ එක් වූ සමුදුර නමින් නැති ජල තටාකයේ තිබෙන්නේ. පැතිරුණු ජලයේ ඇති එය මහා සමුදුර ලෙස. මේ අයුරින්ම ඒ දෙය බොහෝ දෙන දැනගන්නාහුය. ඒ දිසාවට ජනයා බටහිරයයි පවසන්නේ. බටහිරට අණ පතුරන කිත්‍යසස් හැම පැතිරුණ දෙව් රජෙක් එහි සිටින්නේමය. අපි බලමු බටහිරට කවුද අධිපතිකම් දරන්න කියලා. නාගානංච ආධිපති විරූපක්කෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි නාගේ හේව පුරක්කතෝ. නාගයන් හට අධිපති විරූපක්ක යන නම් ඇති. ඒ මහා දෙව් රජත මේ නාගයන් පෙරටු කොට නැටුමින් හා ගැයුමින් ඒ රජු සතුරු වන්නේ. එනම් විරූපාක්ෂ දෙවියෝ තමයි නාගයන්ට අධිපති. කොයි දිසාවේද වැඩවසන්නේ? බටහිර පෙදෙසේ. එකම නමින් යුතු පුතුන් බොහෝ ගණනක් ඒ දෙවියන්ටත් ඉන්නවා. ඒ හැමදෙනාම පොදු නමකින් හඳුන්වනවා ඉන්ද්‍ර කියන නමින්. සූර්ය වංශයේ උපන් බුදුරජාන් වහන්සේව දැක්කම ඒ හැමදෙනාම වන්දනා කරනවා. දුරතියාම් වන්දනා කරනවා. නමෝ තේ පුරිසාචඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කියලා. ආජානීය පුරුෂයාණනි, මහෝත්තම පුරුෂයාණනි, පුරුෂෝත්තමයාණනි ඔබ වහන්සේට අපි හැමදෙනාම වන්දනා කරමු කියලා ඒ හැමදෙනාම වන්දනා කරනවා දෙවියන් විසින්. ස්වාමීනි මේ කරුණ දැක වදාළ මැනව. අමනුෂ්‍යයන්ද ඔබ වහන්සේට වන්දනා කරත්මය. අමනුෂ්‍යයන් ඔබ වහන්සේට වන්දනා කරනවා. ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං. ඒ ජින රාජයන් වහන්සේට අපිත් වඳිමු. ගෞතමයන් වහන්සේට අපිත් වඳිමු. විද්‍යාචන්න සම්පන්න බුදුරජාණන් වහන්සේට අපිත් වන්දනා කරමු කියලා ඒ අයත් වන්දනා කරන්නේ. උතුරුකුරු නමින් යුතු සුන්දර දිවයිනක් ඇත. ඊතා සුන්දර පෙනුමැති මහා මේරුවද එහි ඇත. කිසිවක් කෙරෙහි නොඇලුන දැඩිව යමකට නොබැඳුන මිනිස්සුද එහි පහළ වෙත්මය. දැන් ඔය ඓතිහාසික බණ කතාවල තියෙනවා මේ මිනිස් ලෝකයට අයිති තවත් ලෝක තුනක් තියෙනවා. දැන් අපි මේ ඉන්නේ ජම්බුද්වීපය කියන එක දඹදිව කියන කොටසනේ. මිනිස් ලෝකයට අයිති අනිත් මේ කොටස් තුන තමයි අපරගෝ යානය, పూర్ව විදේහය. දැන් මෙහි සඳහන් කරන උතුරු කුරු දිවයින. ඉතින් උතුරු කුරු දිවයිනේ තමයි සෝතාපන් ශ්‍රාවකයෝ ගිහිල්ලා උපදින්නේ. අපි එහෙම තමයි ධර්මයේ තුල අසා තිබෙන්නේ. එතකොට ඒ උතුරු කුරු දිවයිනේ පහළවන ඒ මිනිස්යන්ට අර යමකට දැඩිව ඇලුණු බැඳුණු ගතිය නැහැ. ඒ වගේ මිනිස්සු තමයි කියන උතුරු කුරු දිවයිනේ පහළ වෙන්නේ. ඉතින් මේ දේශනාවෙත් ඒක ඒ විදිහටම තියෙනවනේ. එහි සිටින මිනිසුන් බීජ නෝපුරාත්මය කියන්නේ එයයි ගොවිතැන් කරන්නේ කියනවා. වගාවන් කෙරවන නගුල්ගෙන නොයත්මය. ඒ කියන්නේ නගුල් වලින් මේ කුඹුරු කරමින් ජීවත් වෙන්නේ නැහැ. ඉබේ හටගත් ඇල් සහල් ඔවුන් හැම වළඳත්මය. ඉබේ හටගන්න කියන ඇල් හාල්. දැන් ඇල් හාල් හැල් වී කියලා දෙකක් තියෙනවා. හැල් වී කියන එකේ කුරුට්ට තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ඔය වී ගන්න ඒ වගේ. ඇල් සහල් කියන එකේ කුරුට්ටක් මොකවත් නැහැ. දැන් මිදි ගෙඩිය අරගෙන අපි කටේ දාලා හපන්නේ. ආන් ඒ වගේ ඇල් සහල් ගත්තා පිසුවා අනුභව කළා. ඇල් සහල් සහ ඇල් හාල් ඔන්න ඔය විදිහට තේරුම් ගන්නට ඕනේ. පොතු නොමැති දූවිලි නැති. ඊතා පිරිසිදු සුවඳ ඇති. ඒ ඇල් සහල්ගෙන රන් බඳුනේලා පිසගෙන ඔවුන් සතුටින් එය බුදින්නේ. හරි පුදුමයිනේ මේ ලෝකේ අපි නොදන්නා විස්තර, මේ උතුරු කුරු දිවයිනේ විස්තර. ඉතින් මෙතන සඳහන් කරන මෙන්න මේ විදිහට. ගාවින් ඒක කුරං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. පසුන් ඒක කුරං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. දෙනුන් අල්වාගෙන යානාවකට මෙන් නැග. දිසා අනුදිසාවේ සැරිසරා යන්නාහුය. ගවයින්ද අල්වාගෙන යානාවකට මෙන් නැග. දිසා අනුදිසාවේ සැරිසරා යන්නාහුය. ඉත්ති වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. පුරිස වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. ස්ත්‍රීන් අල්වාගෙන යානාවකට මෙන් නැග. දිසා අනුදිසාවේ යන්නාහුය. පුරුෂයන් අල්වාගෙන යානාවකට මෙන් නැග. දිසා අනුදිසාවේ යන්නාහුය. කුමාරි වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. කුමාර වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. කුමරියන් අල්වාගෙන යානාවකට මෙන් නැග. දිසා අනුදිසාවේ සැරිසරා යන්නාහුය. කුමරුන් දල්වාගෙන යානාවකට මෙන් නැග. දිසා අනුදිසාවේ සැරිසරා යන්නාහුය. ඒ කියන්නේ මේ ස්ත්‍රීන්ගේ පුරුෂයන්ගේ ශරීර පාවිච්චි කළ අමනුෂ්‍යයන්ට තමන්ගේ
වැඩ කටයුතු කරගන්න පුළුවන් කියන වගේ අර්ථයක් තමයි මෙතන සඳහන් වෙන්නේ. මේ අපි නොදන්නා දේවල්. තේ යානේ අබිරූහිත්වා සබ්බා දිසා අනුපරියන්ති පචාරා තස්ස රාජිනෝ. ඔවුන් ඒ යානාවලට නැග සියලු අයුරින් සියලු දිශාවන්හි සැරිසරා යන්නාහුය. ඒ රජුගේ පිරිසද එසේ සැරිසරා යන්නාහුය. කොහොමද යන්නේ ඒ රජුගේ පිරිස? හත්ති යානං අස්ස යානං දිබ්බං යානං උපට්ඨිතං පාසාදා සිවිකා චේව මහරජස්ස යසස්සිනෝ තස්සච නගරා අහු අන්තලික්කේ සුමාපිතා. ඇත්යානාවද අශ්වයානාවද එළඹ සිටියා වූ දිව්‍ය යානාවන්ද මහල් ප්‍රාසාදයන් හා නොයෙක් සිවිකා ගෙවල් මහා කීර්තිමත් ඒ මහා රජුහට මැනවින් මැවී තිබෙනා ඒ ඔහුගේ නගරයන් ආකාශයේ පවතී. දැන් මේ විමානවල විස්තර තියෙන්නේ. ඒ අය විඳින සැප තියෙන දැන් මෙහි. එතකොට දිව්‍යමය වූ ඇත්තු අශ්වය, දිව්‍ය යානා, දිව්‍ය ප්‍රාසාද, මහල් ගෙවල් නේද? ඉතින් ඒ දිව්‍ය ලෝකේ හරි කීර්තිමත්, හරි ප්‍රසිද්ධයි. මේ දෙවියන්ගේ මේ විමාන. දැන් අපේ පවා එහෙමනේ. යම් තැනක යම් මන්දිරයක් තනවලා තියෙනවා නම් ඒ මන්දිරය හරි ප්‍රසිද්ධයි, ප්‍රකටයි. දිව්‍ය ලෝකවලත් එහෙමයි. දිව්‍ය ලෝකවලත් තියෙනවා අල්පේශාක්‍ය, මධ්‍යම ආනුභාව සම්පන්න සහ මහේශාක්‍ය කියලා දෙවියන් එහෙම කොටස් වශයෙන් බෙදිලා ඉන්නවා. ඒ දෙවියන් කොටස් වශයෙන් බෙදෙන්නේ පිනට අනුකූලව. ඒතර මෙහි සඳහන් කරන මෙහෙම. ආටානාටා නමින්ද කුසිනාටා නමින්ද පරකුසිනාටා නමින්ද නාටපුරියා නමින්ද පරකුසිත නාටා නමින්ද උතුරු දිශාවෙන් කපීවන්ත නමින්ද බටහිර දිශාවෙන් ජනෝක නමින්ද නව නවතියෝ නමින්ද අම්බර අම්බරවතියෝ නමින්ද ආලකමන්දා නමින්ද රාජධානි ඇත්තේය. නිදුකානන් වහන්ස කුවේර නම් වූ මහා රජාණන් හට විසාන නමින් රාජධානියක් ඇත්තේය. එම නිසා කුවේර මහ රජුහට වෙසමුණි යයි කියන්නේ. එන වෙසමුණි දෙවියන්ට තවත් නමක් තියෙනවා. මොකද්ද? කුවේර. නමුත් ප්‍රසිද්ධ වෙසමුණි. වෛශ්‍රවණ කියලා කියන්නේත් වෙසමුණි දෙවියන්ටම තමයි. වෙන්වෙන් වශයෙන් කරුණු සොයන්නා වූ තතෝලා, තත්තලා, තතෝතලා, ඕජසි, තේජසි, තතෝජසි, සූර, අරිට්ඨ, නේමි යන යකුන් සිටින්නාහුය. ඒ රාජධානියෙහි ජලතටාකයේ ධරණී නම් වන්නේය. ඒ ජලතටාකයෙන් ජලයගෙන වර්ෂා වසින්නාහුය. ඒ වසින වර්ෂාවෝ එහිම පැතිරෙන්නාහුය. යකුන් රැස්වන්නා වූ භගලවතී නම් වූ සභාවක්ද ඒ වැව්තරේ තිබෙන්නේමය. මේ වෙසමුණි දෙවියන්ගේ දිව්‍ය විමානයේ විස්තර තමයි මෙහි සඳහන් වෙන්නේ. එහි නිරතුරු පළබර වූ රුක් පඳුරෙන් සුසැඳුනේය. නොයෙක් කුරුළු කොබෙයන්ගෙන්ද හැම විට එහි ගැවසුනෝය. මොනරුන් කොස්වාලිහිනින් මිහිරි හඬ පැතිරුවෝය. කෝකිලයන් හා විවිධ පක්ෂීන්ගේ නාදයෙන් සැමට සතුට සැලසුනේය. ජීවන් ජීවක නම් වූ සතුන්ගේ හඬ පැතිරෙනවා. ඔට්ටව චිත්තක නම් වූ කුරුල්ලන් ගැවසෙනවා. වලි කුකුලෝ රන් කුකුලෝ ඒ වනයේ හැසිරෙනවා. පොක්කර සාතක නම් ඇති කුරුල්ලෝද එහි හැසිරෙනවා. දිව්‍ය කුරුල්ලන් ගැන මෙහි සඳහන් කරන්නේ. ගෙරවුන් හා සැලලිහිනින් මිහිරි හඬ පතුරනවා. දණ්ඩමානවක නම් වූ කුරුල්ලෝ ඉන්නවා. කුවේර රජුගේ වැව හැම කලටම බැබලෙනවා. මෙයින් උතුරු දිග ඒ පෙදෙස ඇත්තේමය. උතුරු දෙස අනපතුරවන කිත් යසස් හැම පැතිරුණ දෙව් රජෙක් එහි සිටින්නේමය. යක්ෂයන් හට අධිපති කුවේර යන නම් ඇති ඒ මහා දෙව් රජතෙමේ යක්ෂයන් පෙරටු කොට නැටුමින් හා ගැයමින් ඒ රජු සතුටු වන්නේ. එකම නමින් යුතු පුතුන් බොහෝ ගණනක් ඒ දෙවියන්ටත් ඉන්නවා. ඒ හැමදෙනාම පොදු නමකින් හඳුන්වනවා. ඒ අයට කියන්නේ ඉන්ද්‍ර කියන නම. සූර්ය වංශයේ උපන් බුදුරජාණන් වහන්සේ දැකලා දුර සිටම ඒ දෙවියන් වඳිනවා. ආජානීය පුරුෂයාණනි ඔබ වහන්සේ නමස්කාර වේවා. පුරුෂෝත්තමයන්ණනි ඔබ වහන්සේ නමස්කාර වේවා. නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කියලා තමයි ඒ අය වන්දනා කරන්නේ. ඉතින් කුසල් බලයෙන් යුක්තව නිදුකාණනි මේ දැක වදාළ මැනව අමනුෂ්‍යෝද දැන් ඔබ වහන්සේට වන්දනා කරනවා. ඉතින් භාගතුන් වහන්සේ ජිනං වන්දත ගෝතමං ඒ අමනුෂ්‍යයන්ද ඔබ වහන්සේට වන්දනා කරනවා. කෙලෙස් යුද්ධයේ දිනු
ජින රාජයන් වහන්සේ ගෞතමයන් වහන්සේ වහන්සේට අපි වන්දනා කරනවා. විද්‍යාචන්න සම්පන්න බුදුරජාන් වහන්සේ අපි ඔබ වහන්සේට වන්දනා කරන්නෙමුයි කියලායි ඒ අය වන්දනා කරන්නේ. නිදුකානන් වහන්සේ මේ වනාහි ආටානාටිය නම් වූ ආරක්ෂාවයි. ඒතර බලන්න මුලින්ම සත්බුදුරජාන් වහන්සේලාට වන්දනා කළා. ඊට පස්සේ ඒ සතරවරන් දෙවියන්ගේ විමානවල විස්තර සඳහන් කළා. එතකොට කිව්වා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ සතරවරන් දෙවිවරු දෙව්ලොව වෙන දෙවියන් භාගතුන් වහන්සේට පැහැදීමෙන් වන්දනා කරනවා. දුර සිටම දැක වන්දනා කරනවා. නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම කියලා. ආජානීය පුරුෂයාණනි පුරුෂෝත්තමයාණනි ඔබ වහන්සේට අපි දුර සිටම වන්දනා කරන්නෙමුයි කියලා. ස්වාමීනි අමනුෂ්‍යයන්ද ඔබ වහන්සේට වන්දනා කරනවා. දුර සිට වන්දනා කරනවා. ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විද්‍යාචන්න සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං කියලා. මෙන්න මේක තමයි ආටානාටි ආරක්ෂාව කියලා කියන්නේ. දැක්කද? එතකොට මේ ආටානාටි ආරක්ෂාව පිළිබඳව තවත් මේ විදිහට පවසලා තව දුරටත් සඳහන් කරනවා. ස්වාමීනි මේ ආටානාටිය නම් වූ ආරක්ෂාව භික්ෂූන් හටද භික්ෂුණීන් හටද උපාසකයන් හටද උපාසිකාවන් හටද උවදුරු නැතිවීම පිණිස රැකවරණය පිණිස වෙහෙස නැතිවීම පිණිස පහසු විහරණය පිණිස මේක හේතු වෙනවා. නිදුකානන් වහන්සේ යම් භික්ෂුවක් විසින් හෝ භික්ෂුණියක් විසින් හෝ උපාසකයෙක් විසින් හෝ උපාසිකාවක් විසින් හෝ මේ ආටානාටිය නම් වූ ආරක්ෂාව ඉතා හොඳින් ඉගෙන ගන්නා ලද්දේ නම් මෙත් සිතින් යුක්තව කටපාඩම් කර ගන්නා ලද්දේ නම් එසේ ආටානාටිය ආරක්ෂාව ඉගෙන ගත්තා වූ කෙනෙකුට හට යම් අමනුෂ්‍යයෙක් වනාහි යකෙක් වේවා යක්ෂණියක් වේවා යක් පැටවෙක් වේවා යක් පැටවියක් වේවා යක් මහ ඇමතියෙක් වේවා යක් පිරිසෙහි කෙනෙක් වේවා යක් මෙහෙකරුවෙක් වේවා. මේ බලන්න මේ අපිට තියෙන මේ ප්‍රශ්න අපි නොදන්න දේවල් අපිට මේ ලෝකෙන් මේ අයගෙන් කරදර ඇති වෙන්න පුළුවන්. දැන් ඒ අයගේ ලයිස්තුව දැන් මේ සඳහන් කරන්නේ. කවුද ඒ ලයිස්තුවේ ඉන්නේ? යක්කු, යක්ෂණියෝ, යක් පැටව්, යක් පැටවියෝ, යක්කුන්ගේ මහ ඇමතිවරු, යක් පිරිසේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. යක්කුන්ගේ මෙහෙකරුවෝ ඉන්නවා. ඒ විතරද මේ ඉන්නවා? මෙන්න තවත් ලයිස්තුවක්. ගන්ධබ්බෙක් වේවා ගන්ධබ්බියක් වේවා ගන්ධබ්බ පැටවෙක් වේවා ගන්ධබ්බ පැටවියක් වේවා ගන්ධබ්බ මහ ඇමතියෙක් වේවා ගන්ධබ්බ පිරිසේ කෙනෙක් වේවා ගන්ධබ්බ මෙහෙකරුවෙක් වේවා. ඔන්න ඊළඟ ලයිස්තුව. කුම්භාණ්ඩෙක් වේවා කුම්භාණ්ඩියක් වේවා කුම්භාණ්ඩ පැටවෙක් වේවා කුම්භාණ්ඩ පැටවියක් වේවා කුම්භාණ්ඩ මහ ඇමතියෙක් වේවා කුම්භාණ්ඩ පිරිසේ කෙනෙක් වේවා කුම්භාණ්ඩ මෙහෙකරුවෙක් වේවා. ඔන්න ඊළඟ ලයිස්තුව. නාගයෙක් වේවා නාගිනියක් වේවා නාග පැටවෙක් වේවා නාග පැටවියක් වේවා නාග මහ ඇමතියෙක් වේවා නාග පිරිසෙහි කෙනෙක් වේවා නාග මෙහෙකරුවෙක් වේවා. මෙන්න මේ කියන යක්ෂ ගාන්ධර්ව කුම්භාණ්ඩ ඒ වගේම නාග කියන පිරිස් තමයි මේ ධර්මයේ හැසිරෙන අයට වරින් වර කරදර කරන්නේ. ඉතින් කරදර මොන අයුරින් සිද්ධ වෙනවද කියන එක අපි හොඳින් තේරුම් ගන්නට ඕනේ. මම ඒක ඔබට කියන්නම්. තෙරුවන් වන්දනා කරන්න හිත දෙන්නේ නැත්තම් සීලය ගැන කියනකොට තරහ යනවනම් පන්සල් යන්න හිතෙන්නේ නැත්තම් බණ අහන්න හිතෙන්නේ නැත්තම් භාවනා කරන්න හිතෙන්නේ නැත්තම් බණ පොත් බලන්න හිතෙන්නේ නැත්තම් ගුණධර්ම දියුණු කරන අය දිහා දකින්නකොටත් ටිකක් අරතියක් ටිකක් අප්‍රියාවක් අමනාපයක් ඇති වෙනවා නම් ඒ වගේම යම් නිවෙස්වල නිස්කාරණයක පාට ඇවිස්සලා රණ්ඩු හට ගන්නවා නම් විවිධ දුර්ගන්ධයන් පැතිරෙනවා නම් අමීරියාවක් ඇති වෙනවා නම් ගෙදර ඉන්න හිත දෙන්නේ නැත්තම් තේනවද? නින්දට ගියත් හරියට නින්ද යන්නේ නැත්තම් නින්දෙන් ගැස්සිලා ඇහැරෙනවා නම් අඩදඹර හට ගන්නවා නම් කොච්චර හරි හම්බ කරත් yaadෙන්නේ නැත්තම් ඉතින් මේක අමනුෂ්‍ය දෝෂයක් වෙන්න පුළුවන්. එතකොට මේ අමනුෂ්‍ය දෝෂයක් වෙන්න පුළුවන් කියන එකෙන් අදහස් කරන්නේ ඒකාන්ත වශයෙන් අමනුෂ්‍යයෙක් ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් ප්‍රධාන වශයෙන් මෙතන තෙරුවන් වන්දනාවට හිත දෙන්නේ නැත්තම් බෝධි වන්දනාවට හිත දෙන්නේ නැත්තම් බුද්ධ පූජාවට හිත දෙන්නේ නැත්තම් පිරිත් කියන්න හිත දෙන්නේ නැත්තම් බණ අහන්න හිත දෙන්නේ නැත්තම් භාවනා කරන්න හිත දෙන්නේ නැත්තම් සීලයට ගුණයට හිත දෙන්නේ නැත්තම් ඒකේ අභ්‍යන්තරයේ අමනුෂ්‍යයෙක් ඉන්නවාමයි. ඇයි ගුණය කියන එකෙන් කාටත් හානි වෙන්නේ නැහනේ. ඒතර තමන්වම තමන් ගුණයෙන් ඉවත් කර ගන්නවා නම් තමන්ටම
ගුණධර්ම දියුණු කිරීම ගැන අප්‍රසන්නභාවයක් නම් අපිරියාවක් නම් අමිහිරියාවක් එපාවීමක් නම් තියෙන්නේ. ආන් එතන තමයි අමනුෂ්‍ය ප්‍රශ්න තියෙන්නේ. ඉතින් අමනුෂ්‍ය ප්‍රශ්න නිසා ගෙවල් වල ඉන්න අය නිතරම රණ්ඩු සරුවල් ඇති කර ගන්නවා. පොඩි දෙයකට මරා ගන්නවා, කෑකොස්සන් ගහ ගන්නවා. ඇතැම් නිවෙස් තියෙනවා නේද? මුළු ගමටම ලැජ්ජ වෙලා තියෙන්නේ. ඇයි හැම තිස්සෙම රණ්ඩු. ආගමක් දහමක් නැහැ. ඉතින් ගමේ අය කියනවා වැඩක් නැහැ ඔයගොල්ලෝගේ ගෙවල් වල වැඩි හිටියෝ සිල් ගත්තට පොයි දවසේ විතරයි අනිත් දවසේලා මරා ගන්නවනේ කියලා නිකන් සවුත්තුව දානවා. ඒක නිසා මේ අමනුෂ්‍ය ප්‍රශ්න අභ්‍යන්තරයේ තියෙන එක කාටවත් පේන්නේ නැහැ නේ. දැන් ගොඩාක් අය මේ අමනුෂ්‍ය ප්‍රශ්න නිසා මේ යකදුරන්ට ලක්ෂ ගණන් මුදල් නේද? දොළපිදේනි හැටියට දෙනවා. ඉතින් අපි මේ දොළපිදේනි දෙන්න කලින් කල්පනා කරන්න ඕනේ බෞද්ධයන් හැටියට තෙරුවන් සරණ ගිය අය හැටියට අපි තිසරණ පන්සිල්හි පිහිටා කටයුතු කරනවා නම් අපිට තිසරණ පන්සිල්හි කටයුතු කරන අයට මෙන්න මේ ආටානාටිය වගේ ආරක්ෂාවක් කරුණාමෙත්සිත පෙරදැරුව අපිට පුළුවන් නම් මේ වයින් ප්‍රයෝජන ගන්න අර ලක්ෂ ගණන් වියදම් වෙනේවා අපිට අපේ දියුණුවකට යොදා ගන්නට පුළුවන්. ඒකත් ඔබ අවබෝධ කරගෙන හිතේ ධාරණය කර ගන්න විතර මෙහි සඳහන් කරනවා ඒ සිව්වන පිරිසට මෙන්න මේ කියන ලද යක්කු වේවා, ගහන්දරවය වේවා, කුම්භාණ්ඩියෝ වේවා, නාගයෝ වේවා, දුෂ්ට වූ සිතින් යුක්තව භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ යන විට ඒ අනුව යන්නේ නම් මම අර මුලින්ම කිව්වේ ඒකයි. අමනුෂ්‍යයා ශරීරය ඇතුළට රිංගනවා. යනකොට අමනුෂ්‍යයත් වාහනයක් මෙන් පාවිච්චි කරලා මෙයාගේ ශරීරය පාවිච්චි කරලා යනවා. යනකොට ඒ අනුව යන්නේ නම් සිටින විට ඒ අනුව සිටින්නේ නම් ඔහේ ඉන්නකොට එයත් ශරීරෙ රිංගලා ඉන්නවා. හිඳින විට ඒ අනුව හිඳින්නේ නම් නේද? ඉන්නකොට එයත් ඉන්නවා. නිදන විට ඒ අනුව නිදන්නේ නම් මෙයා නිදා ගන්නකොටත් ඒ සයනේම නිදා ගන්නවා. නිදුකානන් වහන්සේ මාගේ ඒ අමනුෂ්‍යයා ගම්වල හෝ නියම් ගම්වල හෝ සත්කාරයක් නොලබන්නේය. මේ සිව්වන පිරිස යනකොට යනවා නම් සිටිනකොට සිටිනවා නම් හිඳිනකොට හිඳිනවා නම් නිදනකොට නිදනවා නම් ඒ සිව්වන පිරිසේ කෙනෙකුට ඒ කෙනෙකුගේ ශරීරවලට ඇතුල් වෙච්ච මේ අමනුෂ්‍යයා ඒ ධර්මයේ හැසිරෙන අයට කරදර කරනවා නම් තිසරණ පන්සල්ලි පිහිටා අහිංසක ගුණධර්ම දියුණු කරන අයට කරදර කරනවා නම් මේ වෙසමුණි දෙවියන් කියනවා ඒ අමනුෂ්‍යයා මාගේ රාජධානියේ ඒ කෙනාට කිසිම ඉන්නට තැනක් වාසය කරන්න තැනක් ලැබෙන්නේ නැහැ. නිදුකාණනි ඒ අමනුෂ්‍යයා ගම්වල හෝ නියම් ගම්වල හෝ සත්කාර නොලබන්නේම ඒ කියන්නේ දිව්‍ය ලෝකේ විමානවල විස්තර කියන්නේ. එතකොට ඒ දෙවියන්ට පැවරිච්ච ඒ රාජධානි තියෙනවා ඒ විමාන ඒ ප්‍රදේශ තියෙනවා. ඉන්න තැනක් හෝ වාසය කරන්න තැනක් හෝ නොලබන්නේ වේ. අමනුෂ්‍යෝ නිදුකාණනි මාගේ ඒ අමනුෂ්‍යයා යක්ෂයන්ගේ සභාවට ඇතුල් වීමට අවසර නොලබන්නේය. නිදුකාණන් වහන්සේ තවද ඒ අමනුෂ්‍යෝ ආවාහයටද සුදුසු නොවන්නාහුය. විවාහයට සුදුසු නොවන්නාහුය. එහෙනම් ඒ යක්කු යකින්නෝ නාගයෝ නාගිනියෝ කුම්භාණ්ඩියෝ කුම්භාණ්ඩියෝ ගහන්දබ්බියෝ ගහන්දර්වයෝ තේනවද? මේ අය මේ ආවාහයට විවාහයටත් යොදා ගන්න නැහැ කියනවා. එය ප්‍රතික්ෂේප වෙනවා කියනවා. දැන් මනුස්ස ලෝකෙත් මේ පස්සේ තියෙනවනේ. දැන් සමහරුන් කොච්චර දීපල වස්තුව කොච්චර ලස්සන තිබ්බත් කාටවත් එහෙම අදහසක් ඇති වෙන්නේ නැහැ. එක්ක Tamanට හිතෙනවා මම බඳින්නේ නැහැ. මං තනිකඩව ඉන්නවා. ඇතැම් විට එයාගේ ජීවිතය ඇතුළාන්තයේ අමනුෂ්‍යයෙක් ඉන්න පුළුවන්. ඇතුළාන්තයේ ඉඳලා අමනුෂ්‍යයෙක් කරදර කරනකොට කාටවත් එයාගේ හිත යන්නේ නැහැ. තේරෙනවද? දැන් කල කුමාර දෝෂය කියලා වෙනම එකක් තියෙනවනේ. ඉතින් මේ හැම එකක්ම අපි ව්‍යංගයෙන් කල්පනා කරලා බැලුවොත් එක එක අමනුෂ්‍ය ප්‍රශ්න, එක එක දෝෂ. ඉතින් මෙහි සඳහන් කරන නිදුකාණනි තවද අනිත් අමනුෂ්‍යයෝ සම්පූර්ණයෙන්ම අර සිව්වන පිරිසට කරදර කරන අමනුෂ්‍යයන්ට පරිභව කරන වචන වලින් දොස් කියන්නාහුය. නිදුකාණන් වහන්සේ තවද අනිත් අමනුෂ්‍යයෝ ඒ අමනුෂ්‍යයාගේ ඔළුවේහි ලෝහ පාත්‍රයක් දමා හිර කරන්නාහුය. නිදුකාණන් වහන්සේ තවද අනිත් අමනුෂ්‍යයෝ ඒ අමනුෂ්‍යයාගේ හිස සත් කඩකට පලන්නාහුය. දැන් බලන්න සිව්වන පිරිසට කරදර කරාට පස්සේ ඒ සිව්වන පිරිසගේ අහිංසක ධර්මයේ හැසිරීම දෙවියන් විසින් දන්නවා. එතකොට මේ ආටානාටිය ආරක්ෂාව ඉගෙනගෙන කරුණාමෙත්සිත පෙරදැරුව දේව කන්නලව්වක් හැටියට දෙවියන්ට කියනවා නම්
දැන් අපි තව ටිකින් කතා කරනවා. මන් තිසරණ පන්සිල්ලේ පිහිටා අහිංසකව ගුණධර්ම දියුණු කරගෙන යන කෙනෙක්. නමුත් දෙවියනි මට තෙරුවන් වඳින්න හිත දෙන්නේ නැහැ. පන්සිල් රකින්න හිත දෙන්නේ නැහැ. පොයට අටසිල් රකින්න හිත දෙන්නේ නැහැ. බණක් අහන්න හිත දෙන්නේ නැහැ. බණ පොතක් බලන්න හිත දෙන්නේ නැහැ. අම්මට තාත්තට සලකන්න හිත දෙන්නේ නැහැ. මම මේවට කැමතියි නමුත් මගේ හිත දෙන්නේ නැහැ. ඉතින් මට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලායි මට හිතෙන්නේ. අමනුෂ්‍ය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අනේ දෙවියනි මට පිහිට වෙන්න කියලා දෙවියන්ට දේව කන්නලව්වක් කරන්න ඕන. ඔන්න ඕකයි දේව කන්නලව්ව කියලා කියන්නේ. හරිද? එතන මොකද වෙන්නේ? නිදුකානනි ඡණ්ඩ වූ රෞද්‍ර වූ හිතුවක්කාර වූ අමනුෂ්‍යයොත් ඉන්නවා. ඒ අමනුෂ්‍යයන් සතරවරන් දෙවියන් කියන එකවත් අහන්නේ නැහැ. එහෙනම් මේ අමනුෂ්‍ය ලෝකෙත් පාතාලයක් තියෙනවා. සතරවරන් දෙවියන්ගේ අමාත්‍යෙක් යක්ෂ සෙනෙවියෙක්ගේ වචනයකටවත් එය ඇහුම්කන් දෙන්නේ නැහැ. සතරවරන් දෙවියන්ගේ අමාත්‍ය යක්ෂ සෙනෙවියන්ගෙන් යුක්ත වූ සෙනෙවියන්ගේ වචන වලටවත් එය ඇහුම්කන් දෙන්නේ නැහැ. නිදුකානන් වහන්සේ මේ අමනුෂ්‍යෝ වනාහි සතරවරම් මහරජවරුන්ගේ විරුද්ධකාරයන් වශයෙන් කියනු ලැබේ. නිදුකානන් වහන්සේ මගධ දේශෙහි අධිපති රජතුමාගේ මහා සොරු යම් ආකාර වන්නාහුද ඒ සොරු වනාහි මගධ රජුහට ඇහුම්කන් නොදෙත්මය. මගධ රජුගේ සෙනෙවිවරුන්ගේ වචන වලට ඇහුම්කන් දෙන්නෙත් නැහැ. මගධ රජුගේ සෙනෙවියන්ගේ නියුක්ත සෙනෙවිවරුන්ගේ වචන වලට ඇහුම්කන් දෙන්නෙත් නැහැ. නිදුකානන් වහන්සේ මේ සොරු වනාහි මගධ රජුගේ විරුද්ධකාරයන් වශයෙන් කියනු ලැබේ. ඔන්න ඔය විදිහටයි කියනවා. පාතාල ලෝකයක් තියෙනවා කියනවා. කොහෙද? අමනුෂ්‍ය ලෝකෙත්. සතරවරන් දෙවියන් කියන එකවත් අහන්නේ නැහැ කියනවා. එහෙනම් මේක ලේසි වැඩක් නෙමෙයි. සතරවරන් දෙවියන්ටත් පාලනය කරන්න බැරි, দমনය කරන්න බැරි අමනුෂ්‍ය කොට්ටාස ඉන්නවා. මහා ඡණ්ඩ රුදුරු යක්ෂයෝ මෙහි තියෙනවා. නිදුකානන් වහන්සේ ඔය ආකාරයෙන්ම දැන් මෙහි තියෙන පාලි කොටස ඒව මේවකෝ මාරිස කියන්නේ නිදුකානන කියන එකයි. සන්තිහි අමනුෂ්සා ඡණ්ඩා රුද්ධා රබසා. ඒ කියන්නේ අමනුෂ්‍යයෝ ඉන්නවා කියනවා ඡණ්ඩයි රෞද්‍රයි හිතුවක්කාරයි. ඒ අමනුෂ්‍යයෝ වනාහි සතරවරන් දෙවියන්ගෙන් වචනවලට ඇහුම්කන් දෙන්නේ නැහැ කියනවා. නිදුකානනි යම් අමනුෂ්‍යයෙක් වනාහි යකෙක් වේවා යකින්නියක් වේවා යක් පැටවෙක් වේවා යක් පැටවියක් වේවා යක් මහ හැමතියෙක් වේවා යක් පිරිසෙහි කෙනෙක් වේවා යක් මෙහෙකරුවෙක් වේවා ගන්ධබ්බෙක් වේවා ගන්ධබ්බියක් වේවා ගන්ධබ්බ පැටවෙක් වේවා ගන්ධබ්බ පැටවියක් වේවා ගන්ධබ්බ මහ හැමතියෙක් වේවා ගන්ධබ්බ පිරිසෙහි කෙනෙක් වේවා ගන්ධබ්බ මෙහෙකරුවෙක් වේවා කුම්භාණ්ඩෙක් වේවා කුම්භාණ්ඩියක් වේවා කුම්භාණ්ඩ පැටවෙක් වේවා කුම්භාණ්ඩ පැටවියක් වේවා කුම්භාණ්ඩ මහ හැමතියෙක් වේවා කුම්භාණ්ඩ පිරිසෙහි කෙනෙක් වේවා කුම්භාණ්ඩ මෙහෙකරුවෙක් වේවා නාගයෙක් වේවා නාගිනියක් වේවා නාග පැටවෙක් වේවා නාග පැටවියක් වේවා නාග මහා ඇමතියෙක් වේවා නාග පිරිසෙහි කෙනෙක් වේවා නාග මෙහෙකරුවෙක් වේවා මෙන්න මේ අය දුෂ්ට සිතින් යුක්තව භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ යන විට ඒ අනුව යන්නේ නම් සිටින විට ඒ අනුව සිටින්නේ නම් හිඳින විට ඒ අනුව හිඳින්නේ නම් නිදන විට ඒ අනුව නිදන්නේ නම් සතර ඉරියව් පවත්වනකොට අමනුෂ්‍යයා ශරීරයට රිංගලා ඊට අනුව ඒ මිනිස් ශරීරය නිවහනක් කරගෙන ඉන්නවා නම් මේ යක්ෂයන් හට මහා යක්ෂයන් හට සේනාපතිවරුන් හට මහා සේනාපතිවරුන් හට මේ යක්ෂයාව පෙනෙනවා දැක ගන්න ලැබෙනවා මේ යක්ෂයාව අල්ලගන්නේය තේරෙනවද දැන් අර මිනිස් ශරීරයට ඇතුල් වෙච්ච යකාව දෙවියන්ට පේනවා ආටනාටිය ආරක්ෂාව කරාට පස්සේ ආටනාටිය දේව කණ්ඩලව කරාට පස්සේ පේනවා මේ යක්ෂයා ආවේශ වන්නේය මේ යක්ෂයා පීඩා කරන්නේය මේ යක්ෂයා බලවත්ව පීඩා කරන්නේය මේ යක්ෂයා හිංසා කරන්නේ මේ යක්ෂයා බලවත්ව හිංසා කරන්නේය මේ යක්ෂයා අත් නොහරින්නේයයි කියා දැනුම් දෙන්නට ඕනි කියනවා කොහොමද කියන්නේ දෙවියන්ට අනේ දෙවියනි මට තෙරුවන් වඳින්න හිත දෙන්නේ නැහැ සිල් රකින්න හිත දෙන්නේ නැහැ බණ අහන්න හිත දෙන්නේ නැහැ බණ පොතක් බලන්න බෑ නිදි කිරා වැටෙනවා භාවනාවක් කරන්න බෑ මට ගුණධර්ම දියුණු කරන්න හිත දෙන්නේ නැහැ අනිත් කෙනෙක් ධර්මයේ හැසිරුණත් මට ඒක පෙන්වන්න බෑ ඉතින් මොකද්ද මේ කරුමේ අනේ දෙවියනි මං අමනුෂ්‍ය ප්‍රශ්නකින් දුක් විඳිනවා යකෙක් හරි ගන්ධබ්බෙක් හරි එහෙම නැත්නම් කුම්භාණ්ඩෙක් හරි නාගයෙක් හරි මගේ ශරීරයට ආවේශ වෙලා ආරූඪ වෙලා කියලායි මට හිතෙන්නේ මේ ආවේශ වෙලා ආරූඪ වෙලා කියලා කියන්නේ දත් විලිස්සගෙන කොණ්ඩේ කඩාගෙන නටනවා කියන එක කෑ ගහනවා කියන එක නෙමෙයි යම් ධර්මයේ හැසිරෙන කෙනෙකුට අපහසුතාවයක් දැනෙනවා නම් යම් අර්ථයක් දැනෙනවා නම් යම් කිසි මොකක් හරි පීඩනයක් අමිහිරියාවක් තියෙනවා නම් ඒක ඇතුළාන්ත කතාව අමනුෂ්‍යෙක් වෙන්නත් පුළුවන් මේ විස්තරයට මේ දේශනාවට අනුව එතකොට කියන්න කියනවා
සෙන්පති දෙවියන්ට කියන්න කියනවා. කොහොමද කියන්නේ? සෙන්පති දෙවියන් හට සේනාපති වරුන් හට හඬ නගා කියන්න කියනවා. තේනවද? හඬ නගා කියන්න ඕනේ. දැන් ඔය ආටානාටි සූත්‍රයේ සජ්ජායනා කරන වෙලාවට පිරිත් ගෙවල් වල මහා හයියෙන් හඬ නගා කියනව නේද? ඉතින් අපි බොරුවට බය වෙනවා ඒ වෙලාවේදී. නමුත් මෙතන ඇත්තටම හඬ නගා කියන්න කියලා කියන අනිත් අය බය කරන්න කියන්න කියන එක නෙමෙයි. තේනවද? මේ ගාම්භීරව අර ටිකක් මහ ප්‍රාණ වලින් කියන්න කියන එකත් නෙමෙයි. හඬ නගා, සද්ද නගා කියන්නට ඕනේ. කොහොමද සද්ද නගා කියන්නේ? දැන් මෙහි සඳහන් කරනවා. අමනුෂ්‍යයා ඒ භික්ෂුවගේ හරි, භික්ෂුණියගේ හරි, උපාසකයාගේ හරි, උපාසිකාවගේ හරි ශරීරෙට රිංගලා යනකොට ඒ අනුව යනවනම්, ඉන්නකොට ඒ අනුව ඉන්නවනම්, හිඳින විට ඒ අනුව හිඳිනවනම්, නිදන විට ඒ අනුව නිදනවනම්, එහෙනම් මේක බරපතල තත්වයක්. අමනුෂ්‍යයාට ඕනම විදිහකින් අපේ ශරීරය නිවහන කරගෙන ඉන්න පුළුවන්. මේ යක්ෂයන් හට, මහා යක්ෂයන් හට, සේනාපතිවරුන් හට, මහා සේනාපතිවරුන් හට මේ යක්ෂයා අල්ලගන්නේය, මේ යක්ෂයා ආවේශ වන්නේය, මේ යක්ෂයා පීඩා කරන්නේය, මේ යක්ෂයා බලවත්ව පීඩා කරන්නේය, මේ යක්ෂයා හිංසා කරන්නේය, මේ යක්ෂයා බලවත්ව හිංසා කරන්නේය, මේ යක්ෂයා අත් නොහරින්නේ යයි කියා දැනුම් දිය යුත්තාහුය. හඬ නගා කිව යුත්තාහුය. මහා හඬින් කිව යුත්තාහුය. එහෙනම් මහා හඬින් කියනවා කියන එක නිකන් මේ බොරුවක් නෙමෙයි. තේනවද? මේක හඬ නගා කියන්න කියනවා. හොඳට මේක සද්ද කරලා කියන්න කියනවා. අනේ මාව මේ යකෙක් අල්ලගෙන මට නිදහසේ මේ ධර්මයේ හැසිරෙන්න දෙන්නේ නැහැ කියලා ඒ දේව කන්න ලව්ව කරන්න කියනවා. මොකක්ද මේ දේව කන්න ලව්ව? කතමේසං යක්කානම් මහා යක්කානම් සේනාපතිනම් මහා සේනාපතිනම්. කවර යක්ෂයන් හට, කවර මහා යක්ෂයන් හටද, කවර සෙන්පතිවරුන් හටද, කවර මහා සෙන්පතිවරුන් හටද කිව යුත්තේ. ඔන්න තියෙනවා සෙන්පති දෙවියන්ගේ ඔන්න නාමාවලිය. මේක නම් ඔබ පාඩම් කරගත යුතුමයි. මං ඒ නම් ලයිස්තු ඔබට කියන්න. ඉන්දෝ සෝමෝ වරුණෝච භාරද්වාජෝ පජාපති චන්දනෝ කාම සෙට්ටෝච කින්නි ගණ්ඩු නිගණ්ඩුච. ඉන්ද්‍ර සෝම වරුණ නමින්, භාරද්වාජ පජාපති නමින්, චන්දනහා කාමසෙට්ට නමින්ද, කින්නි ගණ්ඩු හා නිගණ්ඩු නමින්ද. පනාදෝ ඕපමඤ්ඤෝච දේවසූතෝච මාතලී චිත්තසේනෝච ගන්ධබ්බෝ නලෝ රාජා ජනේ සබෝ. පනාදහා ඕපමඤ්ඤ නමින්, ඒ වගේ මාතලී නමින්ද, චිත්තසේන ගාන්ධර්ව නමින්ද, නලරජු ජනේසබ නමින්ද සෙන්පති දෙවියන් ඉන්නවා. සාතාගිරෝ හේමවතෝ පුන්නකෝ කරතියෝගුලෝ සීවකෝ මුචලින්දෝච ඉවෙස්සාමිත්තෝ යුගන්ධරෝ. සාතාගිරි හේමවත, පුන්නක කරතියගුල, සීවක මුචලින්ද, වෙස්සාමිත යුගන්ධර. ඒ වගේම ගෝපාලෝ සුප්පගේදෝච හිරිනෙත්තීච මන්දියෝ. පංචාල චණ්ඩෝ ආලවකෝ පජ්ජුන්නෝ සුමනෝ සුමුකෝ දදීමුකෝ මණිමානි චරෝදීගෝ අතෝ සේරිස්සකෝ සහ. ගෝපාල සුප්පගේද හිරිනෙත්ති මන්දිය පංචාල චණ්ඩ ආලවක පජ්ජුන්න සුමන සුමුක දදීමුක මණිමානි චරෝදීග සේරිස්සක මෙන්න මේ සෙන්පති දෙවියන්ට හන්නගා කෑ ගහලා උස්සඬින් මහ හඬින් කියන්න කියනවා. මං අමනුස්ස දෝෂයකින් දුක් විඳින කෙනෙක්, අනේ දෙවියනේ මට පිහිට වෙන්න කියලා කියන්න කියනවා. එකකින් අදහස් කරන්නේ අර අමනුෂ්‍යයන්ට පීඩා කරන්න කියන එක නෙමෙයි. මං අමනුස්ස පීඩාවකට පත් වෙලා ඉන්නවා. අමනුෂ්‍යයන් නිසා මට මේ දුකින් අත් මිදෙන්නට ඕනේ. මට තිසරණ පන්සිල්ලි පිහිටා ගුණධර්ම දියුණු කරන්නට ඕනේ. මට සුවසේ පිං කරගන්නට ඕනේ කියන එකනේ දැන් මේකෙන් අදහස් කරන්නේ. කාවත් ආණ්ඩු මට්ටු කරනවා කියන එක නෙමෙයි. ආණ්ඩු මට්ටු කරනවද නැද්ද කියන එක දෙවියන් බලාගන්නේ. අපිට දැන් දේව කන්න ලව් කරන්න. මගේ දෙවියන්ගේ නාමාවලිය පාලියෙන් විතරක් මේ ඔබේ දැනුම අවබෝධයේ පිණිස මම නැවතත් ප්‍රකාශ කරන්නම්. මෙන්න මෙහෙම කරන්න. හොඳට තෙරුවන් වැඳලා තුන් සූත්‍ර සජ්ජායනා කළ විශේෂයෙන් කරණීයමෙත සූත්‍රයේ දිනපතා පාවිච්චි කරන්න අවස්ථා කීපයක ඒකල දෙවියන්ට පින් දීමේදී මෙන්න මේ විදිහට දෙවියන්ට පින් දෙන්න. ඉන්දෝ සෝමෝ වරුණෝච භාරද්වාජෝ පජාපති චන්දනෝ කාම සෙට්ඨෝච කින්නි ගණ්ඩු නිගණ්ඩුච පනාදෝ ඕපමඤ්ඤෝච දේවසූතෝච මාතලී චිත්තසේනෝච ගන්ධබ්බෝ නලෝ රාජා ජනේ සබෝ සාතාගිරෝ හේමවතෝ පුන්නකෝ කරතියෝ ගුලෝ සීවකෝ මුචලින්දෝච වෙස්සාමිත්තෝ යුගන්ධරෝ ගෝපාලෝ සුප්පගේධෝච හිරිනෙත්තීච මන්දියෝ පංචාල චණ්ඩෝ ආලවකෝ පජ්ජුන්නෝ සුමනෝ සුමුකෝ දදීමුකෝ මණිමානි චරෝදීගෝ අතෝ සේරිස්සකෝ සහ. ඊට පස්සේ මේ විදිහට කියන්න ඒතේ සේනාපති දේවා ඉමම් පුඤ්ඤාන මෝදන්තු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං
චිරන් රක්කන්තු මම් පරන්ති කියලා තමන්වත් ආරක්ෂා කරලා දෙන්න, සසුන් රකින්න, බුදුබණ රකින්න, බුදු පිරිස රකින්න කියලා තමන්ටත් රැකවරණය දෙන්නට කියලා දෙවියන්ගෙන් ඉල්ලා සිටින්න. හැබැයි අවංක වෙන්නට ඕනේ. තිසරණ පන්සිල් වල පිහිටා කටයුතු කරන්නට ඕනේ. දුස්සීල අය මේ කන්ලව්ව කරා කියලා දෙවියන් පිහිට වෙන්නේ. මොකද දුස්සීල අය අයිති අමනුෂ්‍ය කොට්ටාසයටයි. දැන් අපි අර මුලින්ම සඳහන් කළේ ඒකනේ. අමනුෂ්‍යයෝ බොහෝ දෙනෙක් පන්සිල් කඩාගෙන ඉන්නේ. පන්සිල් කඩන අයට තමයි ඒ අයගේ සමාගමේ තියෙන්නේ. ඒ නිසා පන්සිල් කඩන ඔක්කොම අයිති අමනුෂ්‍ය කොට්ටාසයට. තිසරණ පන්සිල්ලී පිහිටා කටයුතු කරන අයට සතරවරන් දෙවියන්ගෙන් මේ පිහිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කියනවා ඉමේසං යක්කානම් මහා යක්කානම් සේනාපතීනම් මහා සේනාපතීනම් උජ්ජාපේතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං අයං යක්කෝ ගණ්හාති අයං යක්කෝ ආවිසති අයං යක්කෝ හේටේති අයං යක්කෝ විහෙටේති අයං යක්කෝ හිංසති අයං යක්කෝ විහිංසති අයං යක්කෝ න මුංචතීති කියලා දේව කන්නලව කරන්න කොහොමද? මේ යක්ෂයන් හට මහා යක්ෂයන් හට සේනාපතිවරුන් හට මහා සේනාපතිවරුන් හට මේ යක්ෂයා අල්ලා ගන්නේය, මේ යක්ෂයා ආවේශ වන්නේය, මේ යක්ෂයා පීඩා කරන්නේය, මේ යක්ෂයා බලවත්ව පීඩා කරන්නේය, මේ යක්ෂයා හිංසා කරන්නේය, මේ යක්ෂයා බලවත්ව හිංසා කරන්නේය, මේ යක්ෂයා අත් නොහරින්නේයයි කියා දැනුම් දිය යුත්තාහුය, හන්නගා කිව යුත්තාහුය, මහා හඬින් කිව යුත්තාහුය. කාටද කියන්නේ? අර ඉන්දෝ සෝමෝ වරුණෝ කියන ඒ සෙන්පති දෙවියන්ට තමයි දැන් මේ දේව කන්නලව් කරන්නේ. ඉතින් මේ විස්තරේ කරලා සතරවරන් දෙවියන් භාගතුන් වහන්සේට පවසනවා ස්වාමීනි අපිට කටයුතු බහුලයි. ඒක නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසේ යහපත පහසු විහරණය පිණිස ඒගොල්ලන්ට නිදුකින් ධර්මයේ හැසිරීම පිණිස මේ ආටානාටිය ආරක්ෂාව උගෙන වදාරණසේක්වා කියලා ඉල්ලීම කරලා මේ දිව්‍ය පිරිස පිටත් වෙලා ගියා. දිව්‍ය පිරිස පිටත් වෙලා ගිහිල්ලා නොබෝ වේලාවකින් තමයි භාගතුන් වහන්සේ මේ දේශනාව මේ විදිහට භික්ෂුන් වහන්සේලාට කියලා දෙන්නේ. මහණෙනි භාගතුන් වහන්සේ වදාරනවා මෙහෙම උග්ගණ්හාත භික්කවේ ආටානාටියං රක්ඛං පරියාපුනාත භික්කවේ ආටානාටියං රක්ඛං ධාරේත භික්කවේ ආටානාටියං රක්ඛං අත්ත සංහිතා භික්කවේ ආටානාටියා රක්ඛා භික්ඛූණං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්කාය අවිහිංසාය පහසු විහාරායාති ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති. මහණෙනි මේ ආටානාටි ආරක්ෂාව ඉගෙන ගත යුත්තේය. මහණෙනි ආටානාටි ආරක්ෂාව පිරිවැහිය යුත්තේය. මහණෙනි ආටානාටි ආරක්ෂාව මතක තබා ගත යුත්තේය. මහණෙනි ආටානාටි ආරක්ෂාව අර්ථවත් වූ දෙයකි. භික්ෂූන් හටත් භික්ෂුණීන් හටත් උපාසකයන් හටත් උපාසිකාවන් හටත් උවදුරු නැතිවීම පිණිසද ආරක්ෂාව පිණිසද හිංසා පීඩා ඇති නොවීම පිණිසද පහසු විහරණය පිණිසද වන්නේය. භාගතුන් වහන්සේ මෙම දෙසුම වදාළසේක. සතුරු සිතින් යුක්ත ඒ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේ වදාළ මේ දේශනාව සතුටින් පිළිගත්තාහුය කියලා ආටානාටි සූත්‍රය මෙසේ සමාප්ත වෙනවා. ඉතින් මෙතෙක් වේලා ටිකක් වැඩිපුර වෙලාව අරගෙන ඔබට කියලා දුන්නේ ධර්මයේ හැසිරෙන හිතින් අහිංසක ජීවිතාබෝධය ලබන්නට කැමති පීඩාවකින් තොරව සුවසේ ධර්මයේ හැසිරෙන්නට කැමති ඔබට අවශ්‍ය දහම් උපදේශයක් තමයි අද මේ ආටානාටි සූත්‍රය තුලින් කියලා දුන්නේ. ඉතින් මෙම දෙසුම ශ්‍රවණයෙන් ලත් සියලු පුණ්‍ය ධර්මය ඔබට මෙලොව පරලොව දෙලොව වශයෙන් සුවසේ ධර්මයේ හැසිරීලා ගුණධර්ම දියුණු කොට සතර මඟ සතර ඵල අනුපිළිවෙලින් ලබා අමා නිවන් සුව ලබන්නට මෙම දෙසුම ශ්‍රවණයෙන් ලත් සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වේවා වාසනාව වේවා කියලා ආශිර්වාද කරනවා. පුණ්‍යානුමෝදනාව. අද මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ LBD නිලානි දියණිය විසින් එතුමියගේ ප්‍රධානම අරමුණ බවට පත්වෙන්නේ මීට වසර 7කට පෙර පරලෝ සැපත් LBD ප්‍රේමසිරි දයාබර පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් සෙසු අරමුණු බවට පත්වෙන්නේ KE ඊසක් අප්පුහාමි සීයාට ලිලී නෝනා ආච්චීට LBD විලියම් අප්පුහාමි සීයාට S
පේරින් නෝනා ආච්චීට, චමින්ද උදයකුමාර මස්සිනාට, පුඤ්ඤරතන, විල්සන් ප්‍රනාන්දු ඇතුළු නමින් පරලෝ සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට එමෙන්ම කේ.ඒ. මාග්‍රට් යන අයට දීර්ඝායුෂ සම්පත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මෙම ධර්මානුශාසනාවට දායකත්වයේ දක්වා කටයුතු කරපු ඊශ්‍රායලයේ සේවය නියුතු LBD නිලානි දියණියට ත්‍රිවිධ රත්නය අනන්ත ආශිර්වාදයෙන් සුවසේ රැකී ආරක්ෂා කටයුතු නිදුකින් සුවපත්ව කරගෙන යාමටත් එමෙන්ම ධර්මයේ හැසිරෙන්නටත් මෙම ධර්ම දානමේ කුසලය මහෝපකාරී වේවා කියලා සෙත් පතන අතර ඔබතුමී බලාපොරොත්තු වෙන ආකාරයට වර්ග පරම්පරාවේ නමින් මියගිය සිළුම ඥාතීන්ටත් මේ පින් අත්පත් වෙත්වා සුජීවත් වෙසෙන ඔබගේ ඥාතීතයිසින් හැමතෙමත් මෙම උදාාරතර ධර්ම දානමේ කුසලයේ සියලු සැනසෙල්ල පිණිස පවතිවා කියලා ආශිර්වාද කරනවා. රැස්කල උදාාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් කල්යාණ මිත්‍ර සමස්ත මහා සංඝ රත්නයටත් අපගේ දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිසීන් සෑම සිළු දෙනාටමත් ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු බෞද්ධ සෑම සිළු දෙනාටමත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව පවත්වාගෙන යන ලබන ගයන් දුෂ්‍යන්ත මහත්මයා පදාන පවුලේ සියලුම සුදීමතුන්ටත් මෙම උදාාරතර පුණ්‍ය ධර්මයෝ මෙලොව පරලොව දෙලොව ජීවිත වාසනාවන්ත කර ගන්නටත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන අමා මහ නිවන් සුව ලබන්නටත් හේතු වේවා වාසනාව වේවා කියලා අවසාන වශයෙන් සෙත්පතා ආශිර්වාද කරනවා. ආකාසට්ටාච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 7කට පෙර පරලෝ සැපත් LBD ප්‍රේමසිරි දයාබර පියාණන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ ඊශ්‍රායලයේ සිට LBD නිලානි දයාබර දියණිය විසින්. එතුමියටත් සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.